Right. Good afternoon. මම හිතන්නේ ඔයගලන්ට මාව පේනවා ඇති කියලා සහ ඇහෙනවා ඇති කියලා මට ෆීඩ්බැක් එකක් දෙන්න. හරියට පේනවද හරියට ඇහෙනවද කියලා. ඒ වගේම ප්‍රසන්ටේෂන් එක පේනවද කියන එකත් පොඩ්ඩක් ෆීඩ්බැක් එකක් දෙන්න. Right. අද මං හිතන්නේ මේ සම්බන්ධ වෙලා ඉන්න ගාන අඩු වෙලා දිනවා එක්සෑම් කරත් දන්නේ නැහැ කට්ටිය. right okay එහෙමනම් අපි පටන් ගමු. එතකොට අපි ගිය සතියේ මූල්‍ය ආයතන සම්බන්ධයෙන් කතා කරා. මූල්‍ය ආයතන සම්බන්ධයෙන් කතා කරාට පස්සේ වගේ අපි ෆුලි කවර් කරා. මම කිව්වා අපි බලන්න ඕනේ කියලා අපේ මේ නෝට් එක දිහා. එහෙනම් මම අද නෝට් එක go through කරන්න. මේකේ අපිට විශේෂයෙන් යන්න දෙයක් නැහැ. නමුත් යම් යම් දේවල් තියෙනවා අපිට පුරව ගන්න. දැන් පළවෙනි එක තමයි අපෙන් ප්‍රශ්නයක් තියෙනවා මේ දෙවෙනි පිටුවේ. ඒක කියනවා පෙරේරා මහත්මිය රුපියල් ලක්ෂයක තැන්පතුවක් බැංකුවේ ඉතුරුම් ගිණුමක තැන්පත් කළ අතර සිල්වා මහතා බැංකුවෙන් ලක්ෂ 5ක ණයක් ඉල්ලා අයදුම්පතක් බාර දෙන ලදී. දැන් මෙතනදී ඕගලන්ට හඳුනා ගන්න කියලා තියෙනවා ඉතුරුම් ඒකකය, රැස් කිරීමේ ක්‍රමය, හිඟේ ඒකකය, අරමුදල් සැපයීමේ ක්‍රමය, මූල්‍ය අතරමැදියා, මූල්‍ය අතරමැදිකරණයේ ලාභය. බලන්න කරන්න විනාඩියක් කරා. right කවුද මෙතන ඉතුරුම් මේකකය වෙන්නේ? කවුද ඉතුරුම් මේකකය වෙන්නේ? අපව කියන්න පෙරේරා මහත්මිය ලක්ෂයක තැන්පතුවක් බැංකුවේ ඉතුරුම් ගිණුමක තැන්පත් කළ අතර සිල්වා මහතා බැංකුවේ ලක්ෂ 5ක ණයක් ඉල්ලා අයදුම්පතක් බාර දෙන ලදී. එතකොට කවුද ඉතුරුම් මේකකය මෙතන? දැන් මේ සරල ප්‍රශ්නය. මේ වගේ ප්‍රශ්නකුත් අහලා තිබ්බ එකපාරක්. පිළිතුරක් දෙන්න බලන්න ඉන්න. පෙරේරා මහත්මිය හරි. සන්තෝෂී ඔයාගේ උත්තරය හරි. යසාරගෙත් හරි. එතකොට ඉතුරුම් මේකකය වෙන්නේ පෙරේරා මහත්මියයි. එයා තැන්පතුවක් දානවා කියන්නේ එයා ගාව අතිරික්ත අරමුදල් පවතිනවා. ඒ නිසා තැන්පතුව දානවා. එතකොට මේ රැස් කිරීමේ ක්‍රමය උනේ මොකක්ද? රැස් කිරීමේ ක්‍රමය තමයි ඩිපොසිට් එක. තැන්පතුව නේ. තැන්පතුව කියන එක. right. එතකොට හිඟේ ඒකකයේ උනේ කවුද? කවුද හිඟේ ඒකකයේ? සිල්වා මහත්මයා. සිල්වා මහත්මයා හරි. ඔව් කට්ටිය පිළිතුරු දෙනවා. alright සිල්වා මහත්මයා තමයි හිඟේ ඒකකය. දැන් මෙතන කියනවා මේ ලක්ෂ 5ක ණයක් ඉල්ලනවායි කියලා නේ. ඒතර ණය කියන්නේ අරමුදල් සැපයීමේ ක්‍රමය. මේ අරමුදල් සැපයීමේ ක්‍රමය වෙන්නේ ණය. එතකොට ණය ඉල්ලන්නේ ඇයි? ණය ඉල්ලන්නේ එක්ක සිල්වා මහතාගේ පරිභෝජන අවශ්‍යතාවයක් හෝ ආයෝජන අවශ්‍යතාවයක් සඳහා. එහෙමනම් ඔහු හිඟේ ඒකකයක්. right. එතකොට ඔන්න හිඟේ ඒකකයේ සිල්වා මහත්තයා අරමුදල් සැපයීමේ ක්‍රමය ණය. ඊළඟට මූල්‍ය අතරමැදියා කවුද? දැන් මේ කොහෙද මේ වැඩේ වෙන්නේ? තැන්පතුව දාන්නේ බැංකුවට, ඒ මුදල් වලින් ණය දෙන්නේ බැංකුව. එහෙනම් මූල්‍ය අතරමැදියා වෙන්නේ කවුද? බැංකුව නේ. බැංකුව. එතකොට මූල්‍ය අතරමැදිකරණයේ ලාභය වෙන්නේ මොකද්ද? කොහොමද මූල්‍ය අතරමැදිකරණයේ ලාභය ඔයා කියන්නේ? ශුද්ධ පොලිය. ශුද්ධ පොලිය. හරි ඒක කියන්න පුළුවන්. ඒ වගේම අපිට කියන්න පුළුවන් මේ අරමුදල් තැන්පතු ලෙස ලබා ගැනීමේදී ගෙවූ පොලිය සහ ණය ලබා දීමෙන් ලැබූ පොලිය අතර වෙනස අතරමැදියාගේ ආදායම වේ. එනම් ශුද්ධ පොලිය නේ. ශුද්ධ පොලිය. ශුද්ධ පොලිය අනුපාතය. right. දෙවෙනි එක ABCD රක්ෂණ සමාගම විකුණු ජීවිත රක්ෂණයක් ලබාගත් සමන් මහතා එහි වාරික ගෙවීමට බැංකුවට පැමිණ ඇත. එහිදී අදාළ රක්ෂණ සමාගමේ නායකරවල මේ මෙතන දාගන්න ABC සමාගම කියලා. හරි මොකක් හරි සමාගමක නම X සමාගම කියලා දාගන්නකො. X සමාගමේ නායකරවල ආයෝජනය කළ බව ඔහුට දැන ගැනීමට ලැබේ. right. එතකොට දැන් ඔන්න අහනවා ඔයාගෙන් ඉතුරුම් මේකකය කවුද කියලා. කවුද ඉතුරුම් මේකකය? සමන්. හරියට හරි. ඒතර සමන් ගාව අතිරික්ත අරමුදල් තියෙනවා. ඒතර සමන් ජීවිත රක්ෂණයක් ලබා ගනිමින් වාරික හැටියට ඒ ඉතුරුම් අරමුදල්
ලබා දෙනවා ඒ ලබාගත් ආයෝජන ක්‍රමයට එහෙම නැත්නම් රක්ෂණ ක්‍රමයට right. එතකොට ඉතුරු මේක කියවෙන්නේ සමාන. එතකොට මේක කොහොමද මේ මුදල් රැස් කරේ රක්ෂණ ක්‍රමයක් විකිණීම මගින් නේ වාරික හැටියට right. රක්ෂණ වාරික ලෙස රක්ෂණ වාරික ලෙස. එතකොට හිඟේ එකකේ උනේ කවුද? හිඟේ එකකේ උනේ කවුද? මොකක්ද හිඟේ එකකේ? ABCD කියලා දෙවේ අපි සමාගමනේ ABCD සමාගම right නායකර නිකුත් කළ සමාගම නායකර නිකුත් කළ සමාගම රක්ෂණ සමාගම නෙමෙයි හිඟේ එකකේ රක්ෂණ සමාගම නෙමෙයි ඒක පිළිතුරක් ආව රක්ෂණ සමාගම කියලා ඒක නෙමෙයි මොකද මේ රක්ෂණ මේ කවුද නායකර නිකුත් කරේ මේක කියනවා ABCD ඉතින් මම කිව්වේ දාගන්න කියලා ABCD කියලා X හරි කියලා සමාගමේ නායකරවල ආයෝජනය කර බව දැනගන්න. එතකොට රක්ෂණ සමාගම තමයි ආයෝජනය කරන්නේ මේ X කියන සමාගමේ නායකරවල. එහෙනම් මේ සමාගම තමයි නායකර නිකුත් කරපු සමාගම තමයි හිඟ ඒකකයේ වෙන්නේ. right. එතකොට නායකර නිකුත් කළ සමාගම. ඊළඟට අරමුදල් සැපයීමේ ක්‍රමය උනේ මොකද්ද? කොහොමද රක්ෂණ සමාගම මේ හිඟ ඒකකයට අරමුදල් සැපයුවේ? නායකරවල ආයෝජනය මගින්. නායකරවල ආයෝජනය මගින්. නායකරවල ආයෝජනය මගින්. කවුද මූල්‍ය අතරමැදියා මෙතන? එතකොට ඉතුරු මේකක වලින් වාරික හැටියට මුදල් රැස් කරලා හිඟේ ඒකක වලට නායකරවල ආයෝජනය කරලා මුදල් ලබා දුන්න මූල්‍ය අතරමැදියා තමයි රක්ෂණ සමාගම. රක්ෂණ සමාගම. ඒතර මූල්‍ය අතරමැදිකරණයේ ලාභය වෙන්නේ මොකක්ද? මේ නායකර වලින් ලැබෙන පොලිය. නායකර වලින් ලැබෙන පොලිය තමයි මූල්‍ය අතරමැදිකරණයේ ලාභය. ඒ වගේම රක්ෂණ මේකේ අනිත් පැත්තට වියදම වෙනවා. රක්ෂිතයා මිය ගියොත් ඒ සඳහා ගෙවන වන්දි ඊළඟට එහෙම නැත්නම් රක්ෂිතයාට ගෙවන ප්‍රතිලාභ මේ අරමුදල් ලැබීම් සහ ගෙවීම් අතර වෙනස රක්ෂකයාගේ ආදායම වෙනවා. right එහෙනම් මම හිතනවා ඔබට දැන් පැහැදිලි ඇති කියලා මේ සම්බන්ධයෙන්. ඒතර මේ ඊළඟට අපි ගිය සතියේ කතා කරපුවා තියෙන්නේ මූල්‍ය ගණදුණු සේවාවන් ගැන ඊළඟට තැන්පතු බාර ගැනීමට අවසර ඇති සහ නැති ආයතන ඊළඟට බලපත්‍රලාභී වාණිජ්‍ය බැංකුව ඊළඟට ඔන්න අහන තව ප්‍රශ්නයක් වාණිජ්‍ය බැංකුවක ව්‍යාපාර කටයුතු බෙදයාගේ ප්‍රධාන කොටස් දෙක ශේෂ පත්‍රයට ඇතුළත් ව්‍යාපාර කටයුතු මොකද ශේෂ පත්‍රයට ඇතුළත් ව්‍යාපාර කටයුතු වෙන්නේ පැහැදිලිව වත්කම් හෝ වගකීම් ලෙස හඳුනාගත හැකි ව්‍යාපාර කටයුතු මොනවාද කටයුතු තැන්පතු බාර ගැනීම ණය දීම right මේ ශේෂ පත්‍රයට ඇතුළත් ව්‍යාපාර කටයුතු ඊළඟට ආයෝජන ශේෂපත්‍රයේ පිටත ව්‍යාපාර කටයුතු කියන්නේ මොනවාද? අසම්භාව්‍ය වගකීම් හෝ අසම්භාව්‍ය වත්කම් ජෙනරේට් කරන ව්‍යාපාර කටයුතු මොනවාද? උදාහරණ බැංක් ගාරන්ටීස් right බැංකු අපකර ඊළඟට ණයවර ලිපි right මේ මොනවාද අනුමත කළ එහෙත් භාවිතා නොකළ ණය සීමාවන් ඊළඟට ශේෂපත්‍රයේ දක්නට ලැබෙන ප්‍රධාන වත්කම් හා වගකීම් ගිය පාර අපි මේක සාකච්ඡා කරා මම මේ පාරත් මේ ගත්තා මේ රිපෝට් එකක් මේ තියෙන්නේ මොකද වත්කම් හා වගකීම් මොනවද තියෙන්නේ අතැති මුදල් right වෙනත් බැංකු වල දැමූ තැන්පතු මහ බැංකුවේ ඇති තැන්පතු right ඊළඟට දුන් ණය right දුන් ණය ආයෝජන මේවා වත්කම් හැටියට තමයි යන්නේ. එතකොට ඔබට දාන්න පුළුවන් වත්කම් හැටියට මහ බැංකුවේ ඇති තැන්පතු ඊළඟට අතැති මුදල් ඊළඟට දුන් ණය right ඊළඟට ආයෝජන කරන ලද ආයෝජන මේවා වත්කම් යටතට ඔබට දාන්නට පුළුවන්. ඊළඟට වගකීම් පැත්තට මොනවද වැටෙන්නේ? වගකීම් පැත්තට අපිට ඩිපොසිට්ස් නේ ඩිපොසිට්ස් ඊළඟට අපි නිකුත් කරපු ණයකර ඊළඟට මේ වෙනත් බැංකු වලට අපි ගෙවිය යුතු මුදල් ලබාගත් తాවකාලික ණය මුදල් මේ යන දේවල් තමයි මෙතනට වැටෙන්නේ. ඒකට වගකීමකට දාන්න පුළුවන් ඔබට ප්‍රධානතම වගකීමක් තමයි තැන්පතු right ඊළඟට නිකුත් කළ ණයකර ඊළඟට අන්තර් බැංකු ඒක්ෂණ වෙළඳපොලෙන් ණය ලබාගත් ඒක්ෂණ ණය මේ අනාදී වගකීම් යටතට දක්වන්නට පුළුවන්.
ඔබගේ මේ වගේ සරල ප්‍රශ්න අහන්න පුළුවන් විභාගයේදී මොකද ඔබ ඉන්නේ තාම පළවෙනි ස්ටේජ් එකේනේ. මේ පළවෙනි ස්ටේජ් එකේ හුඟක් ගැඹුරට යනවට වඩා ප්‍රධාන වශයෙන් ඔබ දැනගන්න ඕනේ බැංකුවක වත්කම් පැත්තේ මොනවද තියෙන්නේ, වගකීම් පැත්තේ මොනවද තියෙන්නේ. ඊළඟට ඔබගේ කාර්යය තමයි ඔය බැංක් එක වෙබ්සයිට් එකකට ගිහිල්ලා මම දැන් ඔබට පෙන්නුවා වගේ ඩවුන්ලෝඩ් කරගෙන පොඩ්ඩක් බලාගෙන යන එක. එතකොට ඔබට යම්කිසි අවබෝධයක් ලැබෙනවා මේ මොනවාද මේ බැලන්ස් ෂීට්ස් වල තියෙන්නේ, රයිට්? මොනවාද බැංකුවක වත්කම් වෙන්නේ මොනවද, වගකීම් වෙන්නේ මොනවද, ආදායම ලැබෙන්නේ කොහොමද, මේ අනාදී දේවල් පිළිබඳව ඔබට අවබෝධයක් ලැබෙනවා. ඒක තමයි මේ අපි මුල් අවස්ථාවේදී කරන්න ඕනේ. මේ මොකද අපි තාම ඉන්නේ මේ හඳුනා ගන්නනේ මූල්‍ය ශාස්ත්‍රයේ. සර්වේනේ කරන්නේ, සර්වේ. හඳුනා ගැනීම කරන්නේ. රයිට්? මේ විදිහට ඔබ මූලික දේවල් දැනුම ලබා ගන්න ඕනේ. ඒතකොට දැන් මේකත් එක්ක ඔබ කරන්න ඕනේ දැන් මේ විදිහට මම දැන් මේ ඩවුන්ලෝඩ් කරලා බලන්නේ HNB ගේ ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් එක. අපි මේක ගිය පාර කතා කරා. මේ විදිහට ඔබට පුළුවන් දැන් මෙතන මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා about us ගිහිල්ලා ඉන්ටර්නෙට් බැංකින් සයිට් එකට යනවා. මෙතනින් කෝපරේට් වෙබ්සයිට් මම මේක එක සයිට් එකක් පෙන්නන්නේ. හරි. ඊළඟට ඔබට පුළුවන් ඔන්න විතර දිනවා quarterly financial reports about us වල ගිහිල්ලා මේ බලපුවම reports ඒ reports download කරලා PDF එක ඔබවම download වෙලා ඔබට බලන්න පුළුවන්කම ලැබෙනවා. මේ විදිහට ඔබට පුළුවන් මේ අන්තර්ජාලය භාවිතා කරලා මේවා පිළිබඳ පොඩි අධ්‍යයනයක් කරන්න. අශේෂපත්‍රයෙන් පිටත කටයුතු මොනවද කියලා ආයෙ පැහැදිලි කරන්න කියලා කියනවා. ශේෂපත්‍රයෙන් පිටත කටයුතු කියලා අපි ගිය පාර පැහැදිලි කිරීමක් කරා. ඔබට ආයෙ ඒක රිවයින්ඩ් කරලා අහන්න පුළුවන්. ඒකෙදී අපි ප්‍රධාන වශයෙන් කිව්වේ මේ ශේෂපත්‍රයට වත්කමක් හෝ වගකීමක් ලෙස නිශ්චිතව හඳුනාගත නොහැකි කටයුතු. එතකොට මේවට අපි කියනවා අසම්භාව්‍ය වත්කම් හෝ අසම්භාව්‍ය වගකීම්. උදාහරණයක් ඇරෙන්න මම කිව්වා මතක ඇති ඔයගලන්ට බැංක් ගරන්ටි එකක්. බැංකුව අපකරයක්. බෑන් ගරන්ටියක් දුන්නම මේකින් කියන්නේ මේ පුද්ගලයා යම් කිසි කාර්යයක් ඉටු නොකළොත් එහෙම නැත්නම් මේ පුද්ගලයා ගෙවීම නොකළොත් බැංකුව විසින් ගෙවනවා. එතකොට ගෙව්වේ නැත්තම් තමයි ගෙවන්න ඕනේ. එහෙමනම් බැංකුවට දැන් වගකීමක් ජනිත වෙලා තියෙනවද? වගකීමක් නැහැ. ගෙව්වේ නැත්තම් තමයි වගකීම එන්නේ. ගෙව්වොත් ප්‍රශ්නයක් නැහැ. රයිට්? ඒත් ගෙව්වොත් වගකීමක් කොහොමවත් එන්නේ නැහැ. හැබැයි මේකෙන් කියන්නේ අපිට වගකීමක් සම්පූර්ණයෙන්ම නැහැ කියලා. අනාගතේ නොගෙව්වොත් ඔබට වගකීමක් ජනනය වෙනවා. මොකද ගෙවීමට සිදු වෙනවා. රයිට්? ඒ නිසා මේ අනාගතයේදී විය හැකි. එහෙනම් අසම්භාව්‍යයි. රයිට්? එහෙනම් අසම්භාව්‍ය වගකීමක්. රයිට්? ඒකට ඒක අපිට දාන්න බෑ වත්කම් පැත්තටවත් වගකීම් පැත්තටවත්. ඒක අපි කරන්නේ ශේෂපත්‍රයෙන් පිටත අපි ඒ සටහන් කරනවා අසම්භාව්‍ය වගකීමක් හැටියට. එතකොට බැංක් වලින් ඉෂුව කරන බැංක් ගාරන්ටීස් ඊළඟට LCs රයිට්? මේවා අපිට මේ යටතේ කැටගරයිස් කරන්න පුළුවන්. මේවා හුඟක් වෙලාවට ගාස්තුපත පදනම් වෙච්ච සේවාවන් යටතේ තමයි දක්නට ලැබෙන්නේ. right? බලපත්‍රලා අපි විශේෂිත බැංකු මුදල් සමාගම් ගැන කතා කරා. එතකොට රක්ෂණ සමාගම් ගැන අපි කතා කරා. මේකෙදී අපි සාමාන්‍ය රක්ෂණය සහ දිගුකාලීන රක්ෂණය කියන එක අපි හඳුනාගත්තා. right? ඊළඟට ආයෝජන සම්බන්ධිත රක්ෂණ ගැන කතා කරා. මේකෙදී මම කිව්වා ප්‍රධාන වශයෙන්ම මේ වෙනස්කම් වෙන්නේ ඔබ ඇහුවොත් එimhe ඇයි බැංකුවක සල්ලි දැම්මත් ආයෝජනයක් නේ කියලා. මම කිව්වා මේ රක්ෂණ සමාගමක ආයෝජනය කිරීමේදී වෙනස තමයි රක්ෂණ සමාගම විසින් යම්කිසි අවදානමක් ආවරණය කිරීමක් කරනවා. උදාහරණයක් ඔබට කියනවා අවුරුදු 20ක් විතර දාන්න ඔයා ජීවිත රක්ෂණයකට මැරුන් නැත්තම් ඒ අවුරුදු 20 අවසානයේදී මෙච්චර මුදලක් දෙන්න. බැංකුවලත් මේක කියන්න පුළුවන්. බැංකුවත් කියනවා ඔබ අවුරුදු 20ක් දාන්න අවුරුදු 20 අවසානයේදී මෙච්චර මුදලක් දෙන්න. නමුත් බැංකුවට කියන්න බැරි රක්ෂණ ක්‍රමයකට කියන්න පුළුවන් දේ තමයි අවදානම. ඒ රක්ෂණය කියනවා මේ අවුරුදු 20 දානකොට ඔයා මගදී මැරුණොත් අපි මුළු ප්‍රතිලාභයම දෙනවා. රයිට්? මේ ඔයාගේ අවදානම ජීවිත අවදානම අපි මේකෙන් කවර් කරනවා කියන. බැංකුවට ඕක කරන්න බෑ. බැංකුව කියන්න පුළුවන් අවුරුදු 20ක් සල්ලි දාන්න ඒ ආයෝජනයේ ප්‍රතිලාභයක් එක්ක මෙච්චර ගාණක් දෙන්න. මාසෙට මෙච්චරක් දැම්මොත් අවුරුදු 20 අවසානයේ මෙච්චරක් දෙන්න. ඕක කියන්න පුළුවන් බැංකුවට. හැබැයි බැංකුවට කියන්න බෑ මම ඔයාගේ ජීවිතයේ අවදානම ආවරණය කරනවා කියලා. මොකද බැංකු රක්ෂණ ආයතනයක් නෙමෙයි. රක්ෂණ ආයතනයේට මේ ඇඩිෂනලි කියන්න පුළුවන් ඔයා මාස ගානේ මෙච්චර දාන්න අවුරුදු 20කට පස්සේ ඔබ මැරුණ නැත්තම් මෙච්චර ගාණක් උත් අපි දෙන්නම්. ඒ අතරතුර
ඔබගේ ජීවිතයත් අපි ආවරණය කරනවා මරණොත් අපි මෙච්චර මුදල් වන්දියක් ගෙවනවා. ඉතින් මේ විදිහට මේ රක්ෂණයේ තියෙන සුවිශේෂත්වය තමයි මේ ආයෝජන දාන අතරතුර යම්කිසි අවදානම ආවරණය කිරීමක් ඒට එකතු කරලා තියෙනවා. එතකොට ඕක මේ පැහැදිලි වෙනස්කමක් අපිට පේනවා. ඊළඟට අපි ගිය පාර කතා කරා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ කාර්යභාරය. ඊළඟට බැංකුව ආරක්ෂණය ගැන කතා කරා බැංක් ඇෂුරන්ස් මේක මේ ළඟදී අහපු ප්‍රශ්නයකුත් තිබ්බා මේක ගැන. ඊළඟට මේ රක්ෂණයේ සදාචාරාත්මක උවදුර කියන එකක් තියෙනවා. මේක මම හිතන්නේ ගිය සතියේ අපිට මිස් වුණා. රක්ෂණයේ සදාචාරාත්මක උවදුර කියලා කියන්නේ රක්ෂණය ලබන්න තමා අවදානමක් දරන බව දැනම රක්ෂණයට සම්බන්ධ වීම. එතකොට තමයි මේවා තමයි අපි අහලා තින්නේ අර මේ හොරෙන් රක්ෂණ වන්දි ගන්න ගිනි තිබ්බා. එහෙම නැත්නම් ලෙඩක් තියාගෙන දැනම රක්ෂණය වෙලා මැරිලා වන්දියක් ගත්තා. මේ වගේ දේවල් කියන්නේ මේවට තමයි. ඒතකොට අපි ගිය පාර මං හිතන්නේ මං කතා කරා ඔයගොල්ලොත් එක උපරිමා ෆීඩ් එහෙම නැත්නම් උපරිම විශ්වාසය කියන concept එක ගැන. ඒතකොට රක්ෂණයේදී දක්න ලැබෙන concept එක මේක. ඒතකොට මේ concept එකේදී වුන් කියනවා රක්ෂණයක් ගැනීමේදී ඔබ ඔබගේ සියලු තොරතුරු නොවලහා right සෑම තොරතුරක්ම නිවැරදිව ඩික්ලෙයාර් කරන්න ඕනේ කියලා. right එතකොට ඔබ යම් කිසි වෙලාවක වැරදි තොරතුරු ඩික්ලෙයාර් කරපු බව අහු වුණොත් දැක්කොත් එහෙම නැත්නම් ප්‍රූව් වුණොත් ඒ වෙලාවේදී ගිවිසුම අහෝසි වෙනවා. මේක ගිවිසුම් නීතිය යටතේ ඔබට මේ ලෝ කරද්දී උගන්වනවා ඇති. උපරිම විශ්වාසය. ඒතකොට මේ රක්ෂණ කොන්ට්‍රැක්ට් එක කියලා කියන්නේ උපරිම විශ්වාසය සහිත ගිවිසුමක්. එම නිසා මේ රක්ෂණයට එළඹෙන පුද්ගලයා අනිවාර්යයෙන්ම තමාන්ට යම්කිසි අවදානමක් තිබෙනවා නම් ඒ අවදානම නිසි ලෙස රක්ෂිතයා දැනුවත් කරලා තමයි රක්ෂණ ක්‍රමයට එළඹෙන්න ඕනේ. නමුත් ඇතැම් වෙලාවල් වලට මේ සයම් පුද්ගලයෝ තමන්ගේ තිබෙන්නා වූ අවදානම නිසි ලෙස ප්‍රකාශයට පත් කරන්නේ නැතුව නිසි ලෙස කියන්නේ නැතුව මේ රක්ෂණ ගිවිසුම් වලට එළඹෙනවා. එහෙම රක්ෂණ ගිවිසුම් වලට එළඹිලා රක්ෂණයෙන් ලාභ ලබා ගැනීම සඳහා උත්සාහ කරනවා. මේක ඇවිල්ලා සදාචාරාත්මක ගැටලුවක්. එම නිසා අපිට හඳුනා ගන්න පුළුවන් මේ රක්ෂණයේ සදාචාරාත්මක උවදුර කියලා. right ඊට අපි ඒකක භාරයන් ගැන කතා කරා. එතකොට ඒකක භාර කොහොමද ජනතාවගෙන් මුදල් ගන්නේ? ඒකක කියලා කොටස් නිකුත් කරලා තමන් මුදල් රැස් කිරීම සිදු කරනවා. එතකොට මේ ඒකක භාරය ඒකක හිමියන් සමග ඒකක වෙළඳාම සිදු කරන බව අපි කතා කරා. එතකොට පවතින මිලකට ඒකක භාරයකින් එහෙම නැත්නම් යුනිට් ට්‍රස්ට් එකකින් යුනිට්ස් මිලට ගන්න හරි ඒ යුනිට්ස් නැවත ඔවුන්ට විකුණන්නට හරි ආයෝජක හැකියාව තියෙනවා. එතකොට මේ යුනිට් ට්‍රස්ට් වල වාසි ගැන කතා කරද්දී අපිට පේනවා මේ යුනිට් ට්‍රස්ට් එක ආයෝජනය කරාපුවම සාමාන්‍යයෙන් බැංකු තම්පත් වලට වඩා වේගවත් ඉපයුම් අනුපාතයක් ලබා ගන්න පුළුවන්. ඒකට රුපියල් 1000ක් වගේ කුඩා මුදලකින් පවා මේ ආයෝජන පටන් ගන්න පුළුවන් යුනිට් ට්‍රස්ට් එක. ඊළඟට මේ අනිත් දේ අපි කතා කරා යුනිට් ට්‍රස්ට් එකට ඔබ සල්ලි දාපුවම ඔබ මේ ආයෝජන තීරණ ගන්න ඕනේ නැහැ. ඔබට මේ වෘත්තීය නිපුණත්වයක් එක්ස්පර්ටීස් ඕනේ නැහැ. මම කොටස් වෙළඳපොලේ මොන කොටසේ ආයෝජනය කරනවද? මම බොන්ඩ්ස් වලට දානවද? ට්‍රෙෂරි බිල්ස් වලට දානවද? මම ලොන්ග් ටර්ම් දානවද? ෂෝට් ටර්ම් දානවද? මේ විදිහට ඔබට මේ ලොකුවට එක්ස්පර්ටීස් ඕනේ නැහැ ඉන්වෙස්ට්මන්ට්ස් කරන්න. මොකද ඔබගේ මුදල් ඔබ අරමුදලකට දානවා. ඒ අරමුදල මැනේජ් කරන්නේ මේ ප්‍රොෆෙෂනල් එහෙම නැත්නම් වෘත්තීය වේදීන්ගෙන් එහෙම නැත්නම් එක්ස්පර්ටීස් ලාගෙන් විශේෂඥයන්ගෙන් සමාන්විත පිරිසක්. ඔවුන් ඒ ආයෝජන තීරණ නිසි ලෙස අරගෙන වැඩිම අඩුම අවදානමකට වැඩිම ප්‍රතිලාභයක් ලැබෙන ලෙස ඔබේ අරමුදල් ඇතුළුව ඒ සමස්ත අරමුදල හසුරුවාගෙන යනවා. එතකොට ඒ තුල ඔබට නැති එක්ස්පර්ටීස් එකකින් ලැබෙන වාසියක් ලබා ගන්න පුළුවන් ඔබේ සල්ලි වලට. මොකද ඔබ තනියම ඔය වැඩේ කරන්න ගියා නම් සමහරක් විට පාඩු ලබන්නත් තිබෙනවා. මුදල් නැති වෙන්නටත් තිබුණා ඔබගේ. දැන් ඔබට ඒ වෙනුවට මේ අරමුදල හරහා වැඩි ප්‍රතිලාභයක් අඩු රිස්ක් එකකින් අවදානමකින් ලබා ගන්න හැකියාව ලැබෙනවා. එතකොට මේ ඒකක භාරවල තිබෙනා වූ වත්කම් භාරකාරයෙක්ගේ භාරයේ පවතිනවා. ඊළඟට ආයෝජකයාට තමන්ට මුදල් අවශ්‍ය වෙලාවට යුනිට් ගන්නටත් අවශ්‍ය වෙලාවට යුනිට් විකුණලා මුදල් ගන්නටත්
මුදල් වැඩි නම් යුනිට් වලට ආයෝජනය කරලා යුනිට් බිලට ගන්නටත් හැකියාව තියෙනවා. මේ නිසා මේක හරිම නම්‍යශීලී right ඒ නිසා මුදල් ලබා ගැනීම ආයෝජනය කිරීම ඉතාම නම්‍යශීලී. දැන් ඒකක බාර වර්ග තියෙනවා. දැන් මම හිතන්නේ මෙච්චර දුරකට ඔබගේ විභාගයේදී ප්‍රශ්න ඔබෙන් අහයි කියලා. නමුත් අපි මේ පාඩමේ කරගෙන යනකොට අපේ දැනුම සඳහා අපි නිකන් සාමාන්‍යයෙන් බලාගෙන යමු මේ තියෙන ඒකක බාර වර්ග. එතකොට පළවෙනි එක තමයි විවෘත ඒකක බාර. ඒ කියන්නේ අවසානයක් රහිත අරමුදල්. right. එතකොට මේවාට ඕනෑම වෙලාවක ආයෝජකයන්ට යුනිට්ස් මිලට අරගෙන ඇතුල් වෙන්න පුළුවන්. ඕනෑම වෙලාවක ඉවත් වෙන්නට පුළුවන්. right. එතකොට මේවට පරිණතියක් කියලා එකක් නැහැ. දැන් අපි සාමාන්‍යයෙන් මැචුරිටි එකක් තියෙනවානේ ඉන්වෙස්ට් මේ ඕනම යුනිට් එකකට. දැන් අපි දුමු ට්‍රෙෂරි බිල් එකක් ගත්තොත් අපි කියනවා මාස මේ දින 91කින් පරිණතියක් තියෙනවා. නැත්නම් අවුරුදු 2ක බොන්ඩ් එකක්. ඒකට අවුරුදු 2කින් මැචුවර් වෙනවා. දැන් මේ අරමුදලේ එහෙම පරිණතියක් නැහැ. අවශ්‍ය නම් යුනිට් ගන්න පුළුවන්. අවශ්‍ය වෙලාවට ආපහු ඒ යුනිට් විකුණන්න පුළුවන්. ඒ ෆන්ඩ් එක කන්ටිනියු වෙනවා. එතකොට අර මේ අරමුදල් කළමනාකරන සමාගමත් සමග ඔබට ඒකක විකිණීම හා මිලදී ගැනීම සිදු කරන්න පුළුවන්. දෙවෙනි වර්ගය තමයි ආවෘත closed. එහෙම නැත්නම් අවසානයක් සහිත අරමුදල්. එතකොට මේ අරමුදලක් නිර්මාණය වුණාම මේකට පරිණත වන දිනයක් පවතිනවා. එතකොට මේ පරිණත වන දිනයක් සහිත ආවර්ත අරමුදලක් වෙනවා. එතකොට මේ යම්කිසි නිශ්චිත කාලයකට දායක වීමට කැමති ආයෝජකයන්ට මේ අරමුදල විවෘත වෙනවා. එතකොට ඔබට පුළුවන් මේ අරමුදලට යුනිට් අරගෙන තමන්ගේ අරමුදල් දාන්න. එතකොට මේකෙන් යුනිට් ගත්තට පස්සේ ඔබට අවශ්‍ය වෙලාවට මේ අරමුදලට මේක විකුණලා යුනිට්ස් වලට මුදල් ගන්න බෑ. එහෙමනම් මේ යුනිට්ස් ව්‍යාපාර වස්තු හෝමාරුවක ස්ටොක් එක්ස්චේන්ජ් එක ලයිස්තුගත වෙන්න ඕනේ, ලිස්ට් වෙන්න ඕනේ. එහෙම ලිස්ට් වුණාට පස්සේ ඒ එක්ස්චේන්ජ් එකේ නැත්නම් එහෙම හෝමාරුවේ ව්‍යාපාර වස්තු හෝමාරුවේ මේ යුනිට්ස් ට්‍රේඩ් කරලා ඔබට අවශ්‍ය වෙලාවට මුදල් ලබා ගන්නට පුළුවන්. එතකොට මේ ආයෝජකයෝ මේ වගේ එකකින් මිලට ගත්තට පස්සේ ද්විතීක වෙළඳපොලේ ඒවා විකුණලා තමයි මුදල් ගන්න ඕනේ. නැත්නම් පරිණතිය වෙනකන් ඉන්න ඕනේ. මැචුරිටි එක වෙනකන් ඉන්න ඕනේ. එතකොට මේ ආයෝජන කරන ආකාරය අනුව විවිධ ඒකක බාර අරමුදල්ුත් අපිට හඳුනා ගන්න පුළුවන්. දැන් පළවෙනිටම අපි කරේ ප්‍රධානම ක්ලාසිෆිකේෂන් එක විවෘත සහ අවෘත. ඊළඟට විවිධ වර්ගයේ බාර අරමුදල් තියෙනවා. පළවෙනි එක තමයි ස්තරම් රන්මය අරමුදල්. අපි කියනවා ගිල්ට් ෆන්ඩ්ස් කියලා. මේවා ඇවිල්ලා අඩුම අවදානමක් සහිතව ආයෝජනය සිදු කරන්නා වූ ෆන්ඩ්ස්. එතකොට මේවා රාජ්‍ය සුරකුම්පත්වල පමණයි ආයෝජනය කරන්නේ. ඇයි මේකේ තියෙන්නේ මේ උපරිම ආරක්ෂාව කියන concept එක තමයි යන්නේ. එතකොට සාමාන්‍යයෙන් හුඟක් වෙලාවට ඔබ හුඟක් වයස පෙන්ෂන් ගිය පුද්ගලයෙක් නම් ඔබට ආදායම් ජනිත කිරීමේ හැකියාව අඩුයි, තියෙන්නේ පොඩි සීමිත අරමුදල් ප්‍රමාණයක්, ඒක රැක ගන්න ඕනේ කියලා හිතනවා නම් ඔබට පුළුවන් ගිහිල්ලා මේ වගේ රන්මය ගිල්ට් එජ් ෆන්ඩ්ස් වල ආයෝජනය කරන්න. එතකොට මේවා අවදානම ඉතාම අඩුයි. නමුත් මේකේ රිටර්න් එක සාපේක්ෂව අඩුයි. right? අවදානම අඩුයි, අවදානම වගේම මේ මොකද්ද ප්‍රතිලාභත් සාපේක්ෂව අඩුයි. ඒක අවදානමක් අපේක්ෂා නොකරන ආයෝජකයන්ට මේවා සුදුසුයි. right? ඊළඟට තියෙනවා ආදායම් අරමුදල් ඉන්කම් ෆන්ඩ්ස් නේ. එහෙම නැත්නම් ඉහළ ඉපයුම් සහිත අරමුදල්. දැන් මේ යුනිට් ට්‍රස්ට් වර්ග අපි කතා කරන්නේ. හරි. මෙම අරමුදල් භාණ්ඩාගාර බිල්පත් සහ බැංකු තැන්පතු වලට වඩා ඉහළ ඉපයුම් සහිත ස්ථීර ආදායම් සුරකුම්පත්වල ආයෝජනය කරනු ලබයි. ෆික්ස්ඩ් ඉන්කම් සිකියුරිටීස්. එතකොට මේ සිකියුරිටි එකකට සල්ලි දාපුවම ෆික්ස්ඩ් රිටර්න් එකක් හම්බ වෙනවා. උදාහරණයකට ඩිබෙන්චර්ස්, බොන්ඩ්ස්, right? මේවට දාලා ඔබ යම්කිසි ෆික්ස්ඩ් ඉන්කම් එකක් ලබා ගැනීම සිදු කරනවා. right? එතකොට මෙම අරමුදල් භාණ්ඩාගාර බිල්පත්, බැංකු තැන්පතු, ප්‍රතිනිධි ගැනීම් ගිවිසුම් වල, සාංගමික ණය සුරකුම්පත් වල ආයෝජනය කරනවා. මේ අරමුදල් වල ආයෝජකයන්ට ලාභාංශ අරමුදලින් ලැබෙනවා. අර්ධ වාර්ෂිකව හෝ වාර්ෂිකව විය හැකියි. ඊළඟට අපිට තියෙනවා growth funds කියලා නේ, වර්ධන අරමුදල්. එතන මධ්‍යම හෝ දිගුකාලීනව ප්‍රාග්ධනය වර්ධනය කර ගැනීමට අවශ්‍ය අයට පුළුවන් මෙම අරමුදල් වල ආයෝජනය කරන්න. එතකොට මොකද මේ
ෆන්ඩ් එක මේ මොකද්ද මේ වර්ගය මේකෙදි ඔබ කරන්නේ ඔබ ගාව තියෙනවනේ ලක්ෂක මුදලක් ගිහලා ඔබ දාලා දැන් ඔබට ඕනේ මේ ඔයා දාපු කැපිටල් එක වර්ධනය කරගන්න ලක්ෂේ මේ ආදායම් අරගෙන 1,20,000 1,50,000 ලක්ෂ 2 මේ විදිහට තමයි කැපිටල් එක වර්ධනය කරගන්නේ. එතකොට මේ වගේ අයට තියෙනවා මේ වර්ධන අරමුදල්. එතකොට විශාල අරමුදල් ප්‍රමාණයක් මේ අරමුදලෙන් ගිහිල්ලා ස්කන්ධ සුරකුම්පත්වල ආයෝජනය කරනවා කොටස් අපි ගත්තොත් කොටස් වෙළඳපොලේ වගේ ඉහළ ප්‍රතිලාභයක් ලැබෙන වේගවත් ප්‍රතිලාභයක් ලැබෙන තැන්වල කුඩා ප්‍රමාණයක් තමයි ස්ථීර ආදායම් සුරකුම්පත්වල ආයෝජනය කරන්නේ. මොකද මේගොල්ලන්ගේ ඉන්ටෙන්ෂන් එක වේගයෙන් කැපිටල් එක වර්ධනය කර ගැනීම. right? එතකොට මේ අරමුදල් වල ආයෝජනය කරන අයගේ අවදානම අර කලින් ඒවට වඩා සාපේක්ෂව වැඩි. සාපේක්ෂව වැඩි. මේ අරමුදල් වලින් ලොකු ලාභාංශ ගෙවන්නේ නැහැ. නමුත් තමන්ගේ යුනිට්ස් වල අගය වැඩිවීම තමයි සිදු වෙන්නේ. right? එතකොට මේ ආයෝජකයාට යුනිට් මිලට ගන්න පුළුවන්. ඊට පස්සේ කාලයක් ගිහිල්ලා නැවත යුනිට් විකුණන්න පුළුවන් යම් කිසි මුදලකට. එතකොට ඔබ යුනිට් එක ගත් මිලයි විකුණු මිලයි අතර වෙනස ඔබේ ප්‍රාග්ධන වර්ධනය තුළ ඇති වූ ප්‍රාග්ධන ලාභය ලෙස අපිට හඳුනා ගන්න පුළුවන්. උදාහරණයට ඔබ යුනිට් එක මිලට ගන්නවා රුපියල් 100ට ඔබ නැවත විකුණන්න යනවා අවුරුද්දකට පස්සේ. එතකොට යුනිට් එක විකුණන්න පුළුවන් ඔබට රුපියල් 120කට කියලා හිතන්නකෝ. එතකොට ඔබ 100ට මිලදී ගත්ත අවුරුද්දකින් 120ට විකුණුවා. එහෙනම් ඔබ රුපියල් 120ක් ලැබිලා. එහෙනම් ඔබගේ රුපියල් 100ක කැපිටල් එක දැන් 120ක් වෙලා. එහෙනම් ප්‍රාග්ධන ලාභය රුපියල් 20ක් ලෙස අපිට හඳුනා ගන්නට පුළුවන්. මේ වර්ධන අරමුදල්. ඊළඟට තියෙනවා අපිට තුලිත අරමුදල්. තුලිත අරමුදල් කියන්නේ මීඩියම් නේ. නැත්නම් බැලන්ස්. එතකොට මධ්‍යම හෝ දිගු කාලීන ප්‍රාග්ධන වර්ධනයක් ලබා දීම සහ ආයෝජකයාට අඛණ්ඩ ඉපයුමක් ලබා දීම. එතකොට මේකෙදි ඔයාගේ කැපිටල් එකත් ග්‍රෝ කරලා ඒ අතරතුර ඔයාට පොඩි රිටර්න් එකකුත් දෙන්න තමයි මේගොල්ලෝ උත්සාහ කරන්නේ. right? එතකොට මේගොල්ලෝ කොටස් වෙළඳපොලේ වගේ ස්කන්ධ සුරකුම්පත්වල ගිහිල්ලා ආයෝජනය කරනවා ටිකක් අවදානම වැඩි තැන්වල වැඩි ප්‍රතිලාභයක් ගන්න. ඒ වගේම මේගොල්ලෝ ස්ථීර ආදායම් සුරකුම්පත්වල ආයෝජනය කරනවා ෆික්ස්ඩ් ඉන්කම් සිකියුරිටීස් වල. right? එතකොට මේ වෙළඳපොළ තත්වය සහ ලැබෙන රිටර්න් එක මේ අනාදි දේවල් දිහා බලලා මේගොල්ලෝ මේ තමන්ගේ ස්ට්‍රැටජිස් වෙනස් කරනවා. මේගොල්ලෝ වාර්ෂිකව ලාභාංශ ගෙවනවා. ඒ වගේම මධ්‍ය කාලීනව හා දිගු කාලීනව ප්‍රාග්ධන වර්ධනයකුත් නිතරින් බලාපොරොත්තු වෙන්නට පුළුවන්. right? ඒතර සාමාන්‍ය මධ්‍යස්ථ අවදානමක් අපේක්ෂා කරන ආයෝජකයෙකුට මේ තුලිත අරමුදල් ඉතා ආකර්ෂණීය තත්යකට පත් වෙනවා. ඊළඟට තියෙනවා මිල දර්ශක අරමුදල්. දැන් මේ මිල දර්ශක අරමුදල් වල කරන්නේ මේවායේ ආයෝජනය කරපුවා මේ යම්කිසි මිල දර්ශකයකට මේ අරමුදල ලින්ක් කරනවා. එතකොට මේ මිල දර්ශකයේ ඉහළ යාම හෝ පහළ යාම මත මෙහි ඇති අරමුදලේ වර්ධනය හෝ පහළ යාම ගැන නිර්ණය වෙනවා. උදාහරණයක් විදිහට S&P SL20 මිල දර්ශකයට ලින්ක් කරලා නම් ඒ S&P SL20 මිල දර්ශකය 120කින් වර්ධනය වුණා නම් ඒක පදනම් කරගත්ත අරමුදලත් 120කින් වර්ධනය වුණා කියලා ඔයාට අනුමාන කරන්නට පුළුවන්. right? ඒතර තෝරාගත්ත මිල දර්ශකයේ ක්‍රියාකාරීත්වය අනුව ආයෝජනීය ප්‍රතිඵලත් බලා ගැනීමට හැකියාව ලැබෙනවා. ඊළඟට වර්ග කරන්න පුළුවන් මුදල් වෙළඳපොළ අරමුදල් කියලා. ඒතර මුදල් වෙළඳපොළ අරමුදල් කියන්නේ සාමාන්‍ය කෙටි කාලීන maturities. එහෙම නැත්නම් කෙටි කාලීන පරිණතීන් සහිත සුරකුම්පත්වල ආයෝජනය කරන්නා වූ අරමුදල් ආයෝජනය කරන්නා වූ අරමුදලක්. එතකොට භාණ්ඩාගාර බිල්පත්, බැංකු තැන්පතු, වාණිජ පත්‍ර, වත්කම් පාදක සුරකුම්පත්, ප්‍රතිමිල දී ගැනීමේ ගිවිසුම්, කෙටි කාලීන ස්ථීර ආදායම ඇති සුරකුම්පත්වල ආයෝජනය කිරීම තමයි මේගොල්ලෝ කරන්නේ. right? එතකොට මේකෙන් ආකර්ෂණීය ඉපයුමක් උයි හොඳ ද්‍රවශීලතාවයකුයි ලබා දෙනවා. අවුරුද්දට ලාභාංශ වරක් හෝ දෙවරක් ගෙවනවා. කෙටි කාලීන ආයෝජන වලට වඩා සුදුසු අරමුදලක් ලෙස අපිට හඳුනා ගන්න පුළුවන්. ඊළඟට තියෙනවා ආංශික අරමුදල්.
එතකොට මේ අරමුදලේ විශේෂත්වය තමයි යම්කිසි අංශයකට අයත් කොටස් වල එහෙම නැත්නම් ස්කන්ධ සුරකුම්පත් වල තමයි ආයෝජනය කරන්නේ. එතකොට මේ අරමුදල ආයෝජනය කරනවා බැංකු අංශේ. තව අරමුදලක් තියෙන පුළුවන් ඒගොල්ලෝ ආයෝජනය කරනවා නිෂ්පාදන අංශේ. right? මේ ආකාරයට ඕන් ඒ අංශවල තමයි ආයෝජනය කරන්නේ. එතකොට ඒ අංශයේ තිබෙනා වූ ක්‍රියාකාරීත්වය මත අරමුදලේ වර්ධනය සහ ප්‍රතිලාභ රඳා පවතිනවා. ඒවට අපි කියනවා ආංශික අරමුදල්. මේ ආකාරයට මේ හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා විවිධ ඒකක භාර වර්ග සහ ඒවට අයත් අරමුදල්. එතකොට මේ ගිය පාර මං හිතන්නේ අපි දැක්ක මේක මේ කොහොමද මේ ලංකාවේ පැවතුනේ කියලා. මෙතන ඒකක භාර ගත්තම ලංකාවේ 2019 මහ බැංකු වාර්තාවට අනුව ඒකක භාර 71ක් තිබිලා තිබෙනවා. සමස්ත ඒකක හිමියන්ගේ සංඛ්‍යාව 46481යි. ලිකුත් කළ එක් ගණන මිලියන 4769යි. සුද්ධ වත්කම් සමස්ත වත්කම් පවතිනවා 104.9ක් බිලියන. right? ඊළඟට සමස්තයේ ප්‍රතිශතයක් සමස්ත වස්කම් වලට 3.8ක් මේ අංශේ අපිට හඳුනා ගන්න පුළුවන්. දැන් ඊළඟට ඔන්න ඔබට පෙන්නනවා මේ අරමුදල් සංඛ්‍යාව අනුව ඒකක භාර අංශයේ වර්ගීකරණය. දැන් මේ අපි කතා කරපු ඒවා. right? බලන්න මේ මුදල් වෙළඳපොළ අරමුදල්. කොච්චරක් තියෙනවද? 24ක්ම තියෙන්නේ මුදල් වෙළඳපොළ අරමුදල් කියන වර්ගය. right? ඊළඟට ආදායම් අරමුදල්. අපි කතා කරා මතකයිනේ 18ක් තියෙනවා. ගිල්ටෙජ් අරමුදල් 18ක් තියෙනවා. මතකද ගිල්ටෙජ් අරමුදල් අපි කිව්වේ පෙන්ෂන් ගියාට පස්සේනේ අඩුම අවදානම තියෙන. මට අවදානමක් ගන්න එපා මට ඕනේ අඩුම අවදානම කියන කට්ටිය තමයි මෙතනට යන්නේ. මේගොල්ලෝ වැඩිපුරම මොනවද ආයෝජනය කරන්නේ? රාජ්‍ය සුරකුම්පත් වල වගේ තමයි ආයෝජනය කරන්නේ. ගිල්ටෙජ් අරමුදල්. ඊළඟට මේ සමතුලිත අරමුදල් මතකද? රයිට්. අර ආදායමක් දෙන්නත් හදනවා, කැපිටල් එක වර්ධනය කරන්නත් හදනවා, තුලිත අරමුදල් කියන්නේ. right? මේ තියෙන වර්ධන අරමුදල් growth funds right වර්ධන අරමුදල් ඊළඟට දර්ශක අංශ අරමුදල් right ඊළඟට වෙනත් කියලා ගෝවම වෙනත් එක යටතේ තියෙනවා ශරියා අරමුදල් 4ක් මූලික හිමිකම් නිකුත් අරමුදලක් සහ ඩොලර් අරමුදලක් මේක තමයි මේ 9 ඇතුළට අයත් වෙන්නේ. එතකොට මේ අපි කතා කරපුවා මේ ලංකාවේ තත්ත්වය තමයි තියෙන්නේ. එතකොට අපිට පේනවා වැඩිපුරම තියෙන්නේ මුදල් වෙළඳපොළ අරමුදල් කෙටි කාලීන ඒවා. ඊළඟට වැඩිපුරම දක්නට ලැබෙන්නේ ආදායම් අරමුදල් සහ ගිල්ටෙජ් අරමුදල් නේ. ආදායම් අරමුදල් සහ ගිල්ටෙජ් අරමුදල්. මේක තමයි ඒකක භාර අංශයේ තත්ත්වය. ඊළඟට අපි කතා කරා වනිකා ආයෝජන බැංකු ආයෝජන සමාගම් මූල්‍ය කල්පතු සමාගම් මූල්‍ය කල්පතු කියන්නේ මොකක්ද කියලා අපි කතා කරා. අරමුදල් කළමනාකරණ ආයතන මූල්‍ය අතරමැදියන් හත ඇරවකරුවන් කොටස් වෙළඳුන් මූල්‍ය වෙළඳුන් සහෝපකාර සමිති ශුද්‍ර මූල්‍ය ආයතන දිවි නැගුම ෆින්ටෙක් ක්‍රවුඩ් ෆන්ඩින් යන ආදී ගැන අපි කතා කරා. රයිට්. එතකොට ගිය පාර පාඩම අපි එතනින් අවසන් කරනවා. එතකොට අපි මං හිතන්නේ කතා කරා සේවක අර්ථසාධක අරමුදල සම්බන්ධයෙන්ොත් මේ අපි ඉස්සරහදී ආපත් කතා කරනවා. එතකොට මේ තියෙන සේවක අර්ථසාධක අරමුදල සම්බන්ධයෙන් දේ. එතකොට මේගොල්ලෝ කොහොමද ආයෝජනය කරලා තියෙන්නේ කියලා ඔබට බලන්න පුළුවන්. එතකොට සේවක අර්ථසාධක අරමුදලෙන් 93.8ක්ම ආයෝජන තියෙන්නේ කොහෙද? රාජ්‍ය සුරකුම්පත් අංශේ. මේ රාජ්‍ය සුරකුම්පත් වල තමයි ආයෝජනය කරලා තියෙන්නේ. සමාගම් කොටස් වල එමෙන්න කොටස් වෙළඳපොලේ 3ක විතර පමණ තමයි ආයෝජන පවතින්නේ. සාංගමික ණය හා භාරකාර සහතික පත්වල 1.7යි ස්ථාවර තැන්පත් වල තියෙන්නේ 0.9යි. මේක තමයි සේවක අත්සාධක අරමුදලේ ආයෝජන කළඹේ සංයුතිය 2019 වසර අවසාන වන විට. right දැන් එතකොට අපි මේ ගිය සතියේ පාඩම අපි රීකැප් කරේ. දැන් ඊළඟට අපි යනවා මේ සතියේ පාඩමට. එතකොට මේ සතියේ අපි කතා කරන්න යන්නේ බැංකු වල ව්‍යාපාරික කටයුතු සහ ඒවට සම්බන්ධ අවදානම් පිළිබඳව.
එතකොට අපි බැංකුවල මූලික ව්‍යාපාර කටයුතු වලට සම්බන්ධ වෙන ගනුදෙනුකරුවන් ගත්තොත් අපි දන්නවා බැංකුත් එක්ක සම්බන්ධ වෙනවා අරමුදල් සැපයුම්කරුවන්. කවුද මේ? විශේෂයෙන්ම ප්‍රාග්ධනයේ සපයන කට්ටිය සහ අරමුදල් සපයන පුද්ගලයෝ. මේ අතරින් විශේෂ තැනක් හිමි වෙනවා තැන්පත්කරුවන්ට. ඒතකොට මේ තැන්පත්කරුවෝ මෙහි ඉන්නවා. ඒතකොට ආයෝජකයෝ අරමුදල් සපයනවා, තැන්පත්කරුවෝ අරමුදල් සපයනවා. ඊළඟට මේ අරමුදල් ලබා ගන්නවා ණය හිමියෝ, රයිට්. ඒතකොට මේ ණය හිමියන්ට තමන්ගේ වැඩ කටයුතු කරගෙන යාමට මේ බැංකු වලින් ණය ලබා දීම වැදගත් වෙනවා. ඒතකොට අපි දන්නවා මේ බැංකු ණය නොදුන්නොත් ව්‍යාපාරිකයෝ ණය අවශ්‍ය පුද්ගලයන්ට ණය ගන්න තැනක් නැති වෙනවානේ. ඒතකොට මේ මූල්‍ය ආයතන වල ක්‍රියාකාරීත්වය අතිශයින් වැදගත් ආර්ථිකයේ මුදල් ද්‍රවශීලතාවය පවත්වාගෙන යන්නේ. මේ මූල්‍ය ආයතන තියෙන ඉඳ තමයි මිනිසුන්ට ටක් ගාලා ණයක් අරගෙන තමන්ගේ ව්‍යාපාර කටයුතු, ආයෝජන කටයුතු, පරිභෝජන කටයුතු කරන්න පුළුවන්. ඒතකොට ණය හිමියන්ටත් මේ ණය ගැතියන්ටත් ණය හිමියන්ටත් මේ බැංකු කියන එක වැදගත් වෙනවා. ඒ කියන්නේ ණය ගන්න අයට සහ ඒ වගේම බැංකු වලට ණය දුන්න අය මේ සියල්ලන්ටම බැංකුව වැදගත් වෙනවා. ඊළඟට කොටස් හිමියන්ට බැංකුව වැදගත් නේ. තමන්ගේ ආයෝජන තියෙන්නේ බැංකුවේ. එතකොට බැංකුව මූල්‍ය ආයතනයේ කඩාගෙන වැටුනොත් ඔවුන්ට පාඩු සිදු වෙනවා. එතකොට බැංකුවෙන් ණය පහසුකම් ලබා ගන්න, රයිට්. ඊළඟට මුදල් ගෙවීම් ලැබීම්, මුදල් ගනුදෙනු, මුදල් ආයෝජනයට සම්බන්ධ බැංකුවේ සපයන විවිධ මූල්‍ය සේවා ලබා ගන්නා ගනුදෙනුකරු. අපි දන්නවා රෙමිටන්සර්ස් සේවන අය, ෆන්ඩ් ට්‍රාන්ස්ෆර්ස් කරන අය, රයිට්. ඒතකොට සැලරි accounts වලට ට්‍රාන්ස්ෆර් කරන්න සිස්ටම්ස් පාවිච්චි කරන අය. මේ අනාදි වශයෙන් එදිනදා ගනුදෙනු කරන අය, චෙක් පත් නිකුත් කරන පුද්ගලයෝ, ෆන්ඩ් ට්‍රාන්ස්ෆර්ස් කරන අය, මුදල් ප්‍රේෂණය යවන අය, මේ වගේ විවිධ සේවා ලබා ගන්න අයටත් මේ මූල්‍ය ආයතන බැංකු වැදගත් වෙනවා. එතකොට අරමුදල් සැපයුම්කරු, තැන්පත්කරු, බැංකු වලට ණය දුන්න ණයකරවල ආයෝජනය කරපු ණය හිමියන්, කොටස් හිමියන්, ඊළඟට බැංකු වලින් ණය පහසුකම් ලබා ගන්න අය, ඊළඟට මුදල් ගෙවීම, මුදල් ලැබීම, මුදල් ගනුදෙනු, මේ මුදල් ආයෝජනය, මේ වගේ දේවල් වලට සම්බන්ධ සේවා ලබා ගන්න, මූල්‍ය සේවා ලබා ගන්නා ගනුදෙනුකරුවන් යනාදී පුද්ගලයන් බැංකුවකට සම්බන්ධ වන ප්‍රධාන පාර්ශ්ව ලෙස අපිට හඳුනා ගන්න පුළුවන්. ඒතකොට යම් කිසි වෙලාවක බැංකු කඩාවැටීමක් සිදු වුණොත් මේ සියලු පාර්ශ්ව වලට බලපෑම් සිදු වෙනවා. දැන් මතක තියාගන්න බැංකුවක් කඩන් වැටෙනවා කියලා කියන්නේ ඉතුරුම් හිමියන්ට ඉතුරුම් නැති වෙනවා විතරක් නෙමෙයි. ඒක එක අපිට පේන කෑල්ල විතරයි. තව ගොඩක් දේවල් සිද්ධ වෙනවානේ. එතකොට කොටස් හිමියන්ට, ආයෝජකයන්ට තමන්ගේ ආයෝජනය නැති වෙනවා. ඊළඟට තැන්පත්කරුවන්ට තැන්පතු නැති වෙනවා. ඊළඟට විශේෂයෙන්ම ආර්ථිකයේ ද්‍රවශීලතාවයට බලපෑමක් එල්ල වෙනවා. ඇයි ණය ගන්න, ණය අවශ්‍ය පුද්ගලයන්ට ණය පහසුකම් ලබා ගැනීමට තිබූ අවස්ථාවක් නැති වෙනවා. ඊළඟට අනිත් පැත්තෙන් එදිනෙදා ගනුදෙනු එන හිටීමට බලපානවා. එතන එදිනෙදා ගනුදෙනු කඩාකප්පල් වෙනවා. ඒතර ෆන්ඩ් ට්‍රාන්ස්ෆර්ස් කරන අය, චෙක් පත් නිකුත් කරන අය, ඊළඟට මුදල් ප්‍රේෂණ රෙමිටන්සර්ස් කරන අය, මේ ඔක්කොටම මේ බලපෑම ඇති වෙනවා. ඉතින් මේ ආකාරයට බැංකුවක් කඩාවැටෙනවා කියන්නේ තැන්පත් හිමියන්ට පමණක් නෙමෙයි, මේ සියලු පාර්ශ්වවලට බලපෑමක් ඇති වෙන දෙයක්. ඉතින් ඒ නිසා බැංකුවක් විසින් එහෙම නැත්නම් මූල්‍ය ආයතනයක් විසින් තමන්ගේ අවදානම් කළමනාකරණය කර ගැනීම අතිශයින් වැදගත් වෙනවා මේ මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාවය සහ ඒ බැංක් අදාළ ආයතනයේ ස්ථායීතාවය සහ සමාජයේ සුරක්ෂිතතාවය සඳහා. එතකොට මේ බැංකු වල අවදානම් මොනවද කියලා අපි බලුවොත් මේ අවදානම් නිසානේ අපි කඩන් වැටෙන්නේ. ඒත් අවදානම කියන්නේ යම්කිසි ගැටලුවක් ඇතිවීමේ හැකියාවනේ. ඒත් අපි අවදානම කියද්දී අපිට හරියටම කියන්න බෑ දැන් මේ ගැටලුව ඇති වෙලා කියලා. නමුත් මේක වෙන්න පුළුවන්. ඒකනේ අපි අවදානම කියන්නේ. දැන් යමක් වෙලා නම් අපි දන්නවා දැන් වෙලා. right? අවදානම කියන්නේ වෙන්න පුළුවන්, නොවෙන්න පුළුවන්. එහෙමනම් අපි මේක වෙන්න පුළුවන්. එහෙනම් අපි ඒක හඳුනා ගන්න ඕනේ මෙහෙම දෙයක් වෙන්න පුළුවන් කියලා. මේක නොවෙන්නත් පුළුවන්. එහෙනම් නොවන තැනට කොහොමද අපි වැඩ කරන්නේ කියන එක තමයි අපි බලන්න ඕනේ. right? එම නිසා මේ අවදානම කියන එක කළමනාකරණය කරන්න ඕනේ. ඒතර මේ අවදානම් වර්ග මොනවද කියලා ඔයගොල්ලන්ගෙන් අහුවොත් අපිට ප්‍රධාන වශයෙන් මූල්‍ය ආයතන සම්බන්ධයෙන් අවදානම් වර්ග 4ක් හඳුනා ගන්නට පුළුවන්. right? පළවෙනි එක තමයි ණය අවදානම, දෙක වෙළඳපොළ අවදානම,
තුන ද්‍රවශීලතා අවදානම, 4 මෙහෙයුම් අවදානම. දැන් අපි කතා කරමු මේවා ගැන දීර්ඝ වශයෙන් එකිනෙක අරගෙන. පළවෙනි එක තමයි ණය අවදානම. එතකොට ණය අවදානම ගත්තම අපිට පේනවා බැංකුවක් විශේෂයෙන්ම තැන්පතු හිමියන්ගෙන් මුදල් අය කරගෙන කරන ප්‍රධානතම අනික් කාර්යය තමයි ණය දීම. එතකොට මෙහෙම බැංකුව විසින් ණය දුන්නට පස්සේ යම්කිසි එකඟතාවයකට කිවිසුමකට අනුව ඒ දුන් ණය වල වාරික નિયમિત දිනේ નિયમિત පරිදි මුල් මුදල සහ පොලිය සමග ගෙවීම පැහැර හැරීම අපි ණය අවදානම ලෙස හඳුනා ගන්න. එතකොට මෙහෙම පොලි මුල් මුදල කැපිටල් එක සහ ඉන්ට්‍රස්ට් එක මුල් මුදල සහ පොලිය වාරික ලෙස નિયમિત දිනේදී නොගෙවීම තුල බැංකුවට ඔන්න පාඩු සිදු වෙනවා. මේක පාඩු වෙනවා දෙආකාරයකට. එකක් තමයි පොලිය නොලැබෙන නිසා ආදායම අඩු වෙනවා. දෙක මුල් මුදල කැපිටල් එක නොලැබීම නිසා වත්කම් වලගේ අඩුවීම සිදු වෙනවා. ඒතර යම් කිසි වෙලාවක ණය නොගෙවුවොත් පොලිය ආදායම නැති වෙනවා විතරක් නෙමෙයි ඒ ඔබගේ ප්‍රාග්ධනයටත් රඳවාගත් ලාභ වලටත් බලපෑම් ඇති කරනවා. දැන් අපි දන්නවා අපි තැන්පතු ලබාගෙන තමයි ණය දෙන්නේ. ඒක ණය ගෙව්වේ නැහැ කියලා අපිට තැන්පත් හිමියට කියන්න බෑනේ. ඔයා ලක්ෂයක් දැම්මා මට පාඩු වෙලා තියෙන්නේ ඒක නිසා මම ඔයාලට ලක්ෂෙම දෙන්නේ නැහැ. මම 90000ක් විතර දෙන්නම්. එහෙම කියන්න බෑනේ අපිට. අපිට ලක්ෂෙම දෙන්න වෙනවා. ඒක අපි ලක්ෂය අරගෙන අපි හිතමු අපි 90000ක් ණය දුන්නා. මේ 90000 ඩිෆෝල්ට් කරා. ඩිෆෝල්ට් කරපුවාම දැන් අපි මේ ලක්ෂය ගෙවන්න ඕනේ හැබැයි තැන්පත් කරුවා. කොහෙන්ද ගෙවන්නේ? ඒ කියන්නේ පස්සේ දැන් ඔබ ලක්ෂයක් තැන්පත් කරුවගෙන් ගත්තා. ලක්ෂයක් ණය දුන්නා 90000ක් ණය දුන්නා 90000 ඩිෆෝල්ට් වුණා. ගෙව්වේ නැහැ. නේ? දැන් 90000 ඔයාලට හම්බෙලා නැහැ. හැබැයි මෙතනින් තැන්පත් කරුවා ඇවිල්ලා ඉල්ලනවා මගේ ලක්ෂ දෙන්න කියලා. දැන් ඔබ 10000ක් කොහොමද ඔබ ගාව තියෙනවනේ. ඔබ ඒක දුන්නා. හරි. දැන් ඊටු 90000 දැන් ඔබ ණයට දීලා හම්බෙච්ච නැති සල්ලි කොහොමද දෙන්නේ? දැන් ලක්ෂය තමයි පොලියක් දෙන්න වෙනවා. දැන් කොහොමද ඔබ දෙන්නේ? දැන් ඔබට සිද්ධ වෙනවා ඔබේ රඳවාගත් ලාභ තියෙනවා නම් ඒකෙන් දෙන්න. ඒක පෞගිය අවුරුදු වල නැත්නම් මේ අවුරුද්දේ ඔබ ලාභ අරගෙන රඳවාගත් ලාභ කියලා තියාගෙන ඉන්නවා නම් මේ අවුරුද්දේ ලැබූ ලාභ තියෙනවා නම් එහෙම නැත්නම් පෞගිය අවුරුදු වල ලැබිලා රඳවාගත් ලාභ තියෙනවා නම් ඒ ලාභයට against ඔබට මේක set off කරන්න පුළුවන්. එතකොට වසරේ ලාභය තිබෙනවා නම් ඒ ලාභයට against මේක set off කරනවා. එහෙම නැත්නම් වසරේ ලාභ මදි නම් ඊට පස්සේ පුළුවන් රඳවාගත් ලාභ වලට set off කරන්න. ඒකත් මදි නම් ඔබට මොකද වෙන්නේ? ඔබට සිද්ධ වෙනවා ඔබේ ප්‍රාග්ධනයට එරෙහිව මේක set off කරන්න. අයිතිකරුවන්ගේ සල්ලි වලින් දෙන්න වෙනවා නේ. ප්‍රාග්ධනයට එරෙහිව set off කරන්න වෙනවා. එතකොට මෙන්න ප්‍රශ්නේ. එතකොට ඔබට ආදායම ලැබෙනවා නොලැබෙනවා පමණක් නොවේ ඒ ඔබගේ වත්කම් අඩු කිරීම සඳහා ක්‍රියා කරනවා ප්‍රාග්ධනයට බලපෑම් එල්ල කරනවා මේ ණය අවදානම විසින්. එතකොට මේ ණය අවදානම කියන්නේ බැංකුවක් මුහුණ දෙන ප්‍රධානතම සහ ඉතාමත්ම මේ වැදගත් ඒරියා එකක් කළමනාකරණය කළ යුතු. right? එතකොට මේ ණය අවදානම ඔබ කොහොමද හොයාගන්නේ බැංකුවක? මේ ණය අවදානම දක්වන ඉන්ඩිකේෂන් එක තමයි අක්‍රීය ණය ප්‍රතිශතය. අක්‍රීය ණය ප්‍රතිශතය. එතකොට මේ අක්‍රීය ණය ප්‍රතිශතය දිහා බලලා බැංකුවක ඔබට හිතා ගන්න පුළුවන් ඒ අදාළ බැංකුව මුහුණ දී තිබෙන ණය අවදානමේ ප්‍රමාණය. එතකොට අක්‍රීය ණය ප්‍රතිශතය වැඩි නම් එයින් කියනවා මේ බැංකුවේ ණය අවදානම වැඩි. අක්‍රීය ණය ප්‍රතිශතය අඩු නම් අපිට කියන්න පුළුවන් ඔන්න මේ බැංකුවේ ණය අවදානම අඩුයි කියලා. right? එතකොට මේ ණය අවදානම සම්බන්ධයි. ණය ගෙවීම පැහැර හැරීම. එතකොට කොහොමද අපි මේ ණය අවදානම අඩු කරගන්නේ? මේක කරන්න එපා. නැත්තම් මේ බිස්නස් එක අපිට කරගෙන යන්න බෑ. ණය අවදානම අඩු කරගන්නේ කොහොමද? පළවෙනි එක තමයි ණය ආපසු ගෙවීමට හැකියාවක් තියෙන විශ්වාසවන්ත ගනුදෙනුකරුවන්ට ණය දෙන්නට ඕන. පළවෙනි එක තමයි එකක් තමයි repayment capacity නේ ආපසු ගෙවීමට හැකියාවක් තියෙන්නට ඕන. දෙක තමයි trustworthiness විශ්වාසවන්ත වෙන්න. right?
එතකොට අපි බලනවා ආපසු ගෙවන්න පුළුවන්ද කියලා බලන්න අපි බලනවා එයාගේ ඉන්කම් එක. ප්‍රොජෙක්ට් එකක් නම් ප්‍රොජෙක්ට් එකෙන් ජෙනරේට් වෙන ඉන්කම් එක. පුද්ගලයෙක් නම් ඒ පුද්ගලයාගේ මාසික ආදායම. යනාදී දේවල් බලලා අපි හොයලා බලලා හිත අවබෝධයක් ලබා ගන්නවා මේ පුද්ගලයාට මේ ගත්ත ණය ගෙවන්න හැකියාවක් තියෙනවද කියලා. ඒකට එහෙම සැටිස්ෆයි වෙන්න ඕනේ පළවෙනිට. ගෙවන්න පුළුවන් වෙනවනේ. ගෙවන්න බැරි නම් දැන් මට උනත් ණය ඉල්ලන්න පුළුවන්. මට කියලා කියන්න පුළුවන් මට කෝටි 5ක ණයක් දෙන්න. ඒකට කෝටි 5ක ණයක් දෙන්න කිව්වම කොහොම හරි ගෙවන්න. එහෙම කරන්න බෑ. කොහොම හරි ගෙවන්න නෙවෙයි ගෙවන හැටි පෙන්වන්න ඕනේ. ඒ ආදායම ලැබෙන බව අපිට පෙනෙන්නට ඕනේ. ඒ ආදායම අවදානමකින් තොරව දිගින් දිගටම ලැබෙන බව තහවුරුවක් තියෙන්නට ඕනේ. අද ලැබිලා හෙට නැති වෙනවා නම් ඒක අපිට මේ දීර්ඝකාලීන ආදායම් ප්‍රභවයක් ලෙස සලකන්න බෑනේ. දැන් උදාහරණයකට කොමිස් මත වැඩ කරනවා නම් එක මාසික කමිෂන් එක ලක්ෂ 5ක් හම් වෙන්න පුළුවන්. ඊට පස්සේ මාස දෙකක්ම කීයක්වත් නැහැ. එතකොට ඒ ආදායමේ ලැබීමේ කන්සිස්ටන්සි එක නැහැ කියලා කියනවා. දිගින් දිගටම එකම ලෙස ලැබෙන්නේ නැහැ. ඉතින් මේ අනාදවසේ මේ ආදායම පිළිබඳව එහෙමත් ආපසු ගෙවීමට ඇති හැකියාව පිළිබඳව ආදායමේ ප්‍රමාණය ආදායමේ ඇති ස්ථීරභාවය මේ වගේ දේවල් ගැන අපි බලන්න ඕනේ. දෙවෙනි එක තමයි විශ්වාසවන්තභාවය. මේ ගාන්දුනුකරුගේ හිස්ටරි එක කොහොමද? මොහු යම් මුදලක් දුන්නොත් නැවත ගෙවීමට හැකියාව මේ ඇටිටියුඩ් එක තියෙනවා. ආකල්පය. මේක හරි වැදගත්. මොකද අපි සමාජකාරී ඉන්න සල්ලි තියෙනවා. නමුත් ආකල්ප හොඳ නැහැ. ඇටිටියුඩ් එක හොඳ නැහැ. ණය පැහැර හරින්නව තමයි බලන්නේ. මුදල් තිබුණත් නොගෙව ඉන්න තමයි උත්සාහ කරන්නේ. ඉතින් මේක අපි කියනවා විශ්වාසවන්තභාවය අඩුයි. ඉතින් මේම බලන්න පුළුවන් අපිට මේ ණයතොරතුරු කාර්යාංශයෙන් රිපෝට් එකක් අරගෙන බලන්න පුළුවන් පරණ ගෙවීම් සිදු කරලා තියෙන්නේ කොහොමද? බැංකුවේ අතීතයේ ගත්ත ණය කොහොමද මෙයා ගෙවලා තියෙන්නේ? මේ ආදේශය අපිට බලන්න පුළුවන් මේ පුද්ගලයාගේ විශ්වාසවන්තභාවය පිළිබඳව අපිට බලන්න පුළුවන්. ඉතින් මේ ආකාරයට ආපසු ගෙවීමට ඇති හැකියාව විශ්වාසවන්තභාවය බලලා තමයි ඔබ මේ ණය ලබා දෙන්නට අවශ්‍ය වෙන්නේ. ඊළඟට ණය ලබා දීමේදී ඒ ණය මුදලේ ප්‍රමාණයට අනුව සුදුසු අපසුරකුම් ලබා ගැනීමත් වැදගත් වෙනවා. අපි දන්නවා අපි හවුසින් ලෝන් එකක් ගන්නවා නම් මේ ඉඩම සහ ගේ අපි හවුසින් ලෝන් එක ගන්නකොට වැලියු කරලා ඒක මෝගේජ් කරලා තමයි ගන්න. එතකොට සුරකුම වෙන්නේ ඉඩම. ඉඩම් නිවාසනයක් ලබා ගන්නවා. ඒ අදාළ ඉඩම සහ නිවාසය සුරකුමක් හැටියට තියෙනවා මෝගේජ් එක. right? ඒතකොට ලීස් එකක් අපි වාහනයක් නම් වාහනේ සුරකුමක් හැටියට තියෙනවා. භාණ්ඩ වලට ඉදිරිව නම් භාණ්ඩ සුරකුමක් හැටියට තියෙනවා. ඒතකොට යම් කිසි සුරකුමක් ලබා ගන්නට ඕනේ. ඒ සුරකුම ණය මුදලේ ප්‍රමාණයට අනුව අපි සුදුසු ප්‍රමාණයක් ලබා ගන්නට ඕනේ. ඒ වගේම එය අපිට පහසුවෙන් මුදල් කරගන්නට හැකියාවක් තියෙනට ඕනේ. ඉතින් මේවා ගැන ඔබට ඉගෙන ගන්න පුළුවන් ණය කළමනාකරණය කියන විෂය කතා කරනකොට. right? ඊළඟට ඕනෑම බැංකුවක ණය දීමේදී යම්කිසි ලිඛිත ණය ප්‍රතිපත්තියක් තියෙනවා නම් ඒ ඉතාමත් වැදගත් වෙනවා අවදානම අඩු කර ගැනීමට. ඒතර මේ ලිඛිත ණය ප්‍රතිපත්තිය මගින් කියනවා කවුරු බැංකුවේ ණය දුන්නත් දෙන සිග්මන්ට්ස් මොනවද අපි ණය කාටද අපි ණය දෙන්නේ දෙන ප්‍රමාණයන් කොහොමද මොකක්ද අපේ පොලිසි එක ප්‍රතිපත්තිය කියන දේ මේක අපි ලිඛිතව සටහන් කරනවා. එතකොට මේ සාමාන්‍යයෙන් බැංකුවක් ගත්තම ශාඛා 200ක් 300ක් තියෙනවා. ණය දෙන පුද්ගලයෝ සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් මේ සියල්ලෝම එකම ලිඛිත ප්‍රතිපත්තියකට අනුව තමයි එතකොට ණය දෙන්නේ. එතකොට යම් පුද්ගලානුබද්ධ ගැටලු තුල ඇතිවිය හැකි අවදානම අවම වෙනවා. ඒ නිසා ණයක් බැංකුවක් මූල්‍ය ආයතනයක් ලිඛිත ණය ප්‍රතිපත්තියකට අනුව ණය ලබා දීම ණය අවදානම අඩු කරන්නට හේතු වෙනවා. ඉතින් මේ විදිහට ණය අවදානම අඩු කර ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග මොනවද කියලා හොත් ඔබට මේව දේවල් කතා කරන්නට පුළුවන්. ඊළඟට තව දෙයක් තමයි බැංකුව වල ණය අවදානම වැඩි කරන්නට හේතු වෙනවා මේ ණය කළමනාකරණයේදී ලැබෙන දුර්වලතා. ඒවා මොනවද? පළවෙනි එක තමයි ණය දීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටිය සටහන් කරලා ලිඛිත ණය ප්‍රතිපත්තියක් බැංකුවේ නැහැ. එහෙම නැත්නම් ඒ ලිඛිත ණය ප්‍රතිපත්තියක් තියෙනවා ඒක අනුගමනය කරන්නේ.
අන්න එතකොට ඔන්න වැඩි අවදානමක් මතුවෙනවා ණය අවදානමයට. ඊළඟ තමයි සම්බන්ධිත පාර්ශව ණය හෙවත් බැංකු වලට සම්බන්ධ පාර්ශවයන්ට අධික ලෙස ණය දීම සහ ලිහිල් ණය අය කර ගැනීමේ පිළිවෙත. මේ මොකද්ද මේ බැංකු වලට සම්බන්ධය කියන්නේ? උදාහරණයක් හැටියට බැංකුවේ අධ්‍යක්ෂකවරු, ඔවුන්ගේ ළඟම නෑයෝ, බැංකුවේ අධ්‍යක්ෂකවරුන්ගේ කම්පනීස්, right? එහෙම නැත්නම් බැංකුවේ සබ්සිඩියරිස් උපායතන. දැන් මේවට මේ ණය දෙනවා. ණය දෙනකොට වැඩි මේව ගැන හොයන්නේ බලන්නේ නැහැ. ණය අය කරගන්න වැඩි පස්සෙන් එලවන්නේ නැහැ. right? අධික ප්‍රමාණයෙන් ණය දෙනවා. මෙහෙම කරන්න ගියොත් එහෙම ඔන්න මේ මුදල් අවභාවිතා වීමක් සිදු වෙන්නට පුළුවන්. ඉතින් මේ වළක්වන්නට මහ බැංකුව විසින් නීති රෙගුලාසි පනවනවා. ආයතනික යහපාලනය යටතේ යම් යම් රෙගුලාසි දක්නට ලැබෙනවා. ඉතින් මේ හරහා මෙය පාලනය කිරීම සිදු කරනවා. එතකොට බැංකුව විසින් මේ සම්බන්ධිත පාර්ශ්ව වලට ණය දීමේදී නිසි ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම සහ මූල්‍ය නියාමකයන්ගේ නියාමන රාමුවට යටත්ව ණය ලබා දීම සිදු කරන්නට අවශ්‍ය වෙනවා මේ අවදානම අඩු කර ගැනීම සඳහා. එතකොට ඊළඟ තමයි සුළු පිරිසකට හෝ ව්‍යාපාර කීපයකට බැංකුවේ ණය වලින් වැඩි ප්‍රමාණයක් සංකේන්ද්‍රණය වෙනවා. right? concentrate වෙනවා. එතකොට එක පිරිසකට තමයි විශාල ණය ප්‍රමාණයක් දීලා තියෙන්නේ. එහෙම නැත්නම් එක කම්පැනි දෙක තුනකට තමයි ලොකු ණය ප්‍රමාණයක් දීලා තියෙන්නේ. දැන් එතකොට මෙතනදී ඒ අදාළ පුද්ගලයා හෝ කම්පැනිය අසීරුවකටපත් වුණොත්, බිඳ වැටුණොත් බැංකුව විශාල ණය අවදානමකට මුහුණ පානවා. මොකද අපි හිතමු ණය කලඹෙන් විශාල මේ ප්‍රතිශතයක් ඒ අදාළ කම්පැනියට දීලා තියෙනවා. එතකොට ඒ කම්පැනි කඩන් වැටෙනවා කියන්නේ ලොකු අවදානමක්. මේ ණය කලඹක් හදද්දී ණය විසිරී යාමකින් එහෙම නැත්නම් විශාල ප්‍රමාණයකට ණය ලබා දීම යම් යම් මධ්‍යම ප්‍රමාණයන්ගෙන් වැදගත් වෙනවා. එක පිරිසකට සුළු පිරිසකට හරි ව්‍යාපාර කීපයකට හරි විතරක් ණය දීලා ඒවට කන්සන්ට්‍රේට් වෙනවට වඩා මොකද ඒ වගේ වෙලාවට ඒ අදාළ පුද්ගලයන් පිරිස හෝ ව්‍යාපාර අර්බුදයකට ලක් වුණොත් ඒ අර්බුදය බැංකුවේ අර්බුදයක් බවට පත් වෙන්නට පුළුවන්. ණය අවදානම වැඩි වෙන්නට පුළුවන්. ඉතින් මේ විදිහට තමයි මේ ණය අවදානම කළමනාකරණය කිරීම සඳහා වැඩ කටයුතු සිදු කරන්නට ඕනේ ඔබ විසින්. ඒකට ඔබගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් ණය අවදානම මොකක්ද? ණය අවදානම කල්පනාකරණය කර ගැනීමට කළ හැකි දේවල් මොනවාද? මට මේ විදිහට පිළිතුරු ලියන්නට පුළුවන්. ඒකට අපි 2019 මහා බැංකු වාර්තාව දිහා බලපුවම අපිට පේනවා බැංකු ක්‍රමේ අක්‍රීය ණය ප්‍රතිශතය ක්‍රමයෙන් වැඩිවීමක් අපේ 2019 අවසානයේදී දක්නට ලැබෙනවා. මම හිතන්නේ 2020 දී ඒක ඊට වඩා සුබ වෙන්න ඇති කියලා. මොකද 2020 දීත් අපි ගමන් කරේ අයහපත් ආර්ථික ව්‍යාපාර වාතාවරණයක් තුල. එතකොට 2018 වෙන විට අක්‍රීය ණය ප්‍රතිශතය තිබුණේ 3.4ක් වගේ 2019 අවසානයේදී ශුද්ධ අක්‍රීය ණය අනුපාතය 4.7ක් දක්වා වර්ධනය වෙලා තිබෙන බවක් අපිට දක්නට ලැබෙනවා. එතකොට මේ ප්‍රධාන වශයෙන්ම මේට බලපෑමක් හැටියට අපිට කියන්න පුළුවන් 2019 වර්ෂයේදී ඇති වූ ආර්ථික පසුබෑම. right? දැන් මේ බැංකු අංශයේ අවදානම තමයි අපි හඳුනාගත්තේ. බැංකු අංශයේ අවදානම අපි කියලා බැලුවොත් එහෙම විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම් අංශයේ සහ බලපත්‍රලාභී මුදල් සමාගම් වල අක්‍රීය ණය පාසුකම් හා වෙන්කිරීම දිහා බැලුවොත් එහෙම ඔබට පේනවා ඇති මේ අංශයේ මේ තත්ත්වය මීට වඩා වැඩි. 7යි 10.6යි. කලින් එකේ බැලුවොත් 100ට බැංකු අංශයේ තිබ්බේ 3.4ක් තිබ්බේ 4.7ක් වුණා 2019 අවසානයේදී. නමුත් මේ බලපත්‍රලාභී මුදල් සමාගම් අංශය සහ කල්බදු මූල්‍යකරණ සමාගම් අංශය ගත්තොත් අපිට පේනවා එතනදී මේ එහි ප්‍රමාණය ඊට වඩා වැඩි නේ 7.7යි 10.6යි. එහෙනම් අපිට කියන්න පුළුවන් බලපත්‍රලාභී මුදල් සමාගම් සහ විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම් අංශයේ ණය අවදානම බැංකු ක්‍රමයේ ණය අවදානමට වඩා වැඩි කියලා නේ. මේ එහෙම තමයි අපිට හඳුනා ගන්නට වෙන්නේ.
ඊළඟට අපිට ගමන් කරන්න පුළුවන් වෙළඳපළ අවදානම වෙත. ඒක අපි දැන් පළවෙනිව කතා කරේ ණය අවදානම. දෙවෙනිට තියෙනවා වෙළඳපළ අවදානම. එතකොට බැංකුවක වත්කම් සහ වගකීම් වලට අදාළ වෙළඳපළ මිල ගණන් අනපේක්ෂිත ලෙස වෙනස් වීම හේතු කොටගෙන ඇතිවිය හැකි පාඩු අපි මේ වෙළඳපළ අවදානම යටතේ හඳුනා ගන්නවා. මට තප්පරයක් දෙන්න. right අපි කතා කරන්නේ ඉතින් වෙළඳපළ අවදානම ගැන නේ. එතකොට බැංකුවක වත්කම් සහ වගකීම් වලට අදාළ වෙළඳපළ මිල ගණන් අනපේක්ෂිත ලෙස වෙනස් වීම හේතු කොටගෙන ඇතිවිය හැකි පාඩු තමයි අපි මේ වෙළඳපළ අවදානම යටතේදී හඳුනා ගන්න. එතකොට මේ වෙළඳපළ අවදානම යටතේ අපිට තියෙනවා පොලි අනුපාත අවදානම, විනිමය අනුපාත අවදානම සහ ආයෝජන මිල ගණන් උච්චාවචනය වීමෙන් ඇතිවන පාඩු අපිට හඳුනා ගන්නට පුළුවන්. right? එතකොට පොලි අනුපාත අවදානම අපිට කියන්න පුළුවන් මොකක්ද? පොලි අනුපාත උච්චාවචනය වීම නිසා ඇතිවන අවදාන. නේ? පොලි අනුපාත උච්චාවචනය වීම නිසා ඇතිවන අවදාන. දැන් ඊළඟට අපිට හඳුනා ගන්න පුළුවන් මේ ස්කන්ධ අවදාන. ව්‍යාපාර වස්තු මිල ගණන් උච්චාවචනය වීමෙන් ඇතිවිය හැකි අවදාන. මේ කොටස් වෙළඳපොලේ අපි ආයෝජනය කරලා තිනවා නම් කොටස් වල මිල ඉහළ යාම පහළ යාම තුල ඇතිවෙනා වූ අවදාන. right? ඊළඟට අපිට තියෙනවා ව්‍යවහාර මුදල් අවදානම. විදේශ විනිමය අනුපාතය වෙනස් වීම නිසා ඇතිවෙනා වූ අවදාන. right? එතකොට මේ ආකාරයට වෙළඳපොලේ ඇතිවෙනා වූ මිල වෙනස් වීම තුල බැංකුවල ශේෂපත්‍රයට බලපෑම් ඇති වෙනවා, වත්කම් වගකීම් වලට බලපෑම් ඇති වෙනවා. මේ නිසා ශේෂපත්‍රයෙන් මේ නිසා බැංකුවලට අවදානමක් ජනනය වෙනවා. දැන් අපි උදාහරණයක් කරගෙන බලමු පොලි අනුපාත අවදානම දිහා. දැන් අපි දෝ පොලි අනුපාත මාකට් එකේ වැඩි වෙනවායි කියලා. පොලි අනුපාත ඉහළ යනවා. පොලි අනුපාත ඉහළ යනකොට අපි තාම සරල උදාහරණ දෙකක් ගත්තොත් පොලි අනුපාත ඉහළ යනකොට බැරි වෙලාවත් ඔබ ෆික්ස්ඩ් රේට්ස් වලට කියන්නේ ස්ථිර පොලි අනුපාත වලට ණය දීලා තියෙනවා නම් අන්න එවැනි ණය දීම් වලින් ඔබට පාඩු සිදු වෙනවා නේ. ඒතකොට ඔබ ෆික්ස් රේට් එකක් අරන් තිනවා 10%ක ෆික්ස් රේට් එකකට ණය දීලා තියෙනවා 10%ක වෙළඳපොළ පොලි අනුපාතය දැන් 13%යි 14යි 15යි කියලා ඉහළ යනවා. එතකොට ඔබට සාපේක්ෂව පාඩුවක් එතනදී සිද්ධ වෙනවා. මොකද ඔබට ලැබෙන්නේ ෆික්ස් රේට් එකක්. නමුත් පොලි අනුපාතය දැන් ඉහළයි. ඔබට පුළුවන් ඒකෙන් 15ක් හොයන්න. නමුත් දැන් ඔබ හොයන්නේ 10%යි. දෙක තමයි අපි හිතමු ඔබ ආයෝජනය කරලා තියෙනවායි කියලා මේ බොන්ඩ්ස් වල ආයෝජනය කරලා තියෙනවා නේ. ඒතර බොන්ඩ්ස් වල ආයෝජනය කරලා තියෙනකොට බොන්ඩ් කියලා කියන්නේ ෆික්ස්ඩ් ඉන්කම් සිකියුරිටි එකක්. ඔබට නිශ්චිත පොලි අනුපාතයක් තියෙනවා දීර්ඝකාලීනව ආයෝජනයක්. right? නිශ්චිත පොලි අනුපාතයක් තියෙනවා බැඳුම් කරයකට. එතකොට ඒ බැඳුම් කරේ ඔබ ආයෝජනය කරලා තියෙනවා. අපි හිතමු ඔබේ පොලි අනුපාතය 10%යි. 10%ක් අවුරුදු 5කට බැඳුම් කරයකට ඔබ ආයෝජනය කරලා තියෙනවා. මේ වෙලාවේ අපි හිතමු මාකට් රේට් එක 8ක් වගේ යන්නේ. ඉතින් ඔබ හොඳයි. ඉතා සතුටු වෙනවා. මේ 10%කට ආයෝජනය කරන්න පුළුවන් වුණා මට මේ අවුරුදු 5කට. නිසා මම හරි සතුටුයි. මම ආයෝජනය කරා දැන් පවතින්නේ මාකට් රේට් එක 8යි. දැන් අපි හිතමු කාලයත් සමග ක්‍රමයෙන් මේ මාකට් රේට් එක වැඩි වෙනවා. දැන් මේ 8ට තිබුණු එක දැන් ඔන්න 9, 10, 12, 13, 15 ගැන් ඔන්න ගිහිල්ලා ඉහළට. දැන් 15යි 16යි තමයි මාකට් රේට් එක. ඔබේ බොන්ඩ් එකේ රේට් එක කීයද? 10%යි. දැන් මොකද වෙන්නේ? ද්විතීයික වෙළඳපොලේ බොන්ඩ් එකේ මිල නැත්නම් බැඳුම් කරේ විකිණිය හැකි මිල ශීඝ්‍රයෙන් පහත වැටෙනවා. ඇයි 15ට අරමුදල් ආයෝජනය කරන්න පුළුවන්කම තියෙද්දී මේ බොන්ඩ් එක කවුරුත් ගන්න කැමති වෙන්නේ 10%ක රේට් එකක් දෙන. එහෙම ගන්නවා නම් ගන්නේ බොන්ඩ් එකේ වැලියු එකට වඩා අඩු මුදලක් ගෙවලා. ඒකට ඔබට මේ වත්කම ද්විතීයික වෙළඳපොලේ විකුණන්නට හැකියාවක් නැහැ. ද්විතීයික වෙළඳපොලේ විකුණුවොත් ඔබට පාඩු සිද්ධ වෙනවා.
ඉතින් මේ ආකාරයට පොලි අනුපාතය ඉහළ යාම පහළ යාම තුල ලාභ පාඩු සිදු වෙන්නට පුළුවන්. මේකේ අනිත් පැත්තට පොලි අනුපාත පහළ ගියොත් දැන් මේ ළඟදී වුණා වගේ පොලි අනුපාත පහළ ගියොත් ඔබ ගාව තියෙනවා නම් ඉහළ පොලි අනුපාතයකට ෆික්ස් කරපු බොන්ඩ්ස් බැඳුම් කර ඔබ ඉතාමත් ලාභ ලබන තත්ත්වයට එනවා. මොකද ඔබට පුළුවන් වැඩි මුදලකට මේ බැඳුම් කර ද්විතීයික වෙළඳ පොලේ විකුණන්න. මොකද මිනිස්සු ගන්න කැමති ඉහළ මිලකට. මොකද මේ වෙලාවේ පොලි අනුපාත අඩුයි. ඒ නිසා වැඩි පොලි අනුපාතයක් තියෙන බොන්ඩයක් තිබ්බොත් ගන්න කැමති. එතකොට ඔන්න ඔබට ලාභ සිදු වෙනවා. ඒ වගේම ඔබ ෆික්ස්ඩ් ඉන්කම් ෆික්ස්ඩ් රේට්ස් දීලා තියෙනවා නම් කස්ටමර්ස්ලාට පොලි අනුපාත පහළ යනකොට දැන් ඔබට ලාභයි. ඇයි? ඔබ දැන් 10%ක ෆික්ස් රේට් එකකට තමයි ණය දීලා තියෙන්නේ. දැන් රේට් එක බහලා 5%ට විතර. ඉතින් ඔබට සතුටුයි. මොකද ඔබට 10%ක් හම් වෙනවා. ගනුදෙනු කරුටත් වෙන ඔප්ෂන් එකක් නැහැ. ෆික්ස් රේට් එකක් අරන් තියෙන්නේ. එතකොට ඔන්න ඔබට ලාභ සිදු වෙනවා. ඉතින් ඒ වගේම මේක දිහා බලපුවා අපිට පේන මේ ලාභ සහ පාඩු දෙකම වෙන්න පුළුවන්. ඒක නිසා තමයි අපි අවදානම කියලා කියන්නේ. පොලි අනුපාතය වෙනස් වුණාම ඒ උච්චාවචන නිසා ඇතිවන අවදානම. ඊළඟට ස්කන්ධ අවදානම කියලා කියන්නේ කොටස් වෙළඳපොලේ. දැන් ඔබ ගිහිල්ලා කොටස් වෙළඳපොලේ ආයෝජනය කරලා තියෙනවා. අපි දැන් ඔබ කොටස් වල ආයෝජනය කරලා තියෙනවා රුපියල් මිලියන 10ක්. හරි. දැන් එකපාර කොටස් ඒ ඔයා ආයෝජනය කරපු කොටස් වල මිල ඉහළ යනවා. දැන් අපි දන්නවා ශීඝ්‍රයෙන් මේ දිනවල කොටස් වෙළඳපොළ මිල දර්ශකයේ ඉහළ යනවා නේ. කොටස් වල මිල ඉහළ යනවා. ඉහළ යනකොට ඔන්න ඔබගේ ආයෝජනයේ වටිනාකමත් වැඩි වෙනවා. බැරි වෙලා කොටස් මිල කඩාගෙන වැටුනොත් පහළ යනවා නම් ඔන්න ඔබේ ආයෝජනයේ මිල ඔබේ ආයෝජනයේ තිබෙන වටිනාකම අඩු වෙනවා. ඉතින් ඔන්න ඔබට අවදානමක් තියෙනවා. ඊළඟට විදේශ විනිමය අනුපාතය වෙනස් වෙනවා. right? එතකොට ඩොලර් වලින් ඔබ ණය අරන් තියනවා නම් right? එක්ස්චේන්ජ් රේට් එක වැඩි වෙනවා කියන්නේ ඔබ වැඩිපුර රුපියල් ප්‍රමාණයක් හොයන්න ඕනේ ඩොලර් වලින් ණය ගෙවන්න. උදාහරණයක් ඇරෙට අපි හිතමු ඔබ අපි ගමු පොඩි උදාහරණයක්. දැන් අපි හිතමු අද රේට් එක ඩොලර් එකක් USD එකක් රුපියල් 180යි කියලා. ඊට පස්සේ මේ ඇවිල්ලා ටුඩේ දැන් මේ අපි මේ 180ට අපි ඩොලර්ස් 1000ක් ණයට ගන්න. ණයට ගන්නවා කියන්නේ ඔබ 1,80,000ක් රුපියල් වියදම් කරන්න ඕනේ. මෙතන තියෙන රුපියල්. අපිට රුපියල් 1,80,000ක් ලැබෙනවා. නේ? ණයක් ගන්නවා ඩොලර් 1000ක ඒ කියන්නේ 1,80,000ක් ඔබට ලැබෙනවා. දැන් මේක ඔබ ණයට දෙනවා. විදම 10% වලට ණයට දෙනවා. එතකොට අවසානයේදී අපිට හම්බ වෙනවා මේ 1,98,000ක් හම්බ වෙනවා අවුරුද්ද අවසානයේ. දැන් 1,98,000ක් හම්බ වෙනවා. දැන් මේක තමයි අපේ වැඩේ. දැන් අපි මේ ණය ගෙවන්න ඕනේ. right? අපි හිතමු අපි අරන් තියෙන්නේ මේ ණය ගත්තේ 5% වලට කියලා. 5% වලට ණය ගත්තේ. එහෙමනම් අපි ගෙවන්න ඕනේ 1,89,000. අපි 1,89,000ක් ගෙවන්න ඕනේ. 1,00,000 අපි US ඩොලර් 1000ක් 105ට ණයට ගත්තා. අපිට 1,80,000ක් හම්බුණා. එතකොට මේක තමයි தත්තේ. අපි ණයට ගත්තේ 105ට. ඒ කියන්නේ 1,89,000ක්
නෑ අපි ඩොලර් වලින් ගෙවන්න ඕනේ 105ක් කියන්නේ 1000 අපි ගෙවන්න ඕනේ USD 1050ක් ගෙවන්න ඕනේ 105ක් කියන්නේ 1050ක් ගෙවන්න ඕනේ අපි මේක රුපියල් වලට කන්වර්ට් කරා රුපියල් 1,80,000යි 10%ට අපි ණයට දුන්නා 1,98,000ක් හම්බ වෙනවා දැන් මේ රේට් එකටම තිබ්බනම් අපිට මේ ප්‍රශ්නේ හරි ලේසියිනේ ඒකට 1,98,000ක් හම්බ වෙනවා කියන්නේ මේ 1,98,000 අපි 180ෙන් බෙදුවොත් අපිට ඩොලර් 1,100ක් හම්බ වෙලා දැන් ඩොලර් එක 180ටම තිබ්බනම් මෙතන ඩොලර් 1,100ක් හම්බ වෙලා ඔයාලට 100ක් හම්බුණා 1,050ක් ගෙවා ඩොලර් 50ක් වාට ආදායම මේක මේ රඳා පවතින මෙන්න මේක හරියටම තිබ්බනම් මේක කිසි ප්‍රශ්නයක් නැතුව තිබ්බනම් මේ කතාව මෙතනින් ඉවරයි ඩොලර් 50ක ලාභයකුත් හම්බ වෙනවා දැන් අපි හිතමු මේ අවුරුද්දකට පස්සේ මේ අවුරුද්දක් ගැන අපි කතා කරන්නේ after 1 year දැන් after 1 year තත්ත්වය මෙහෙම හිතමු USD දැන් රේට් එක වෙනස් වුණා USD එක දැන් 200යි දැන් after 1 year තත්ත්වය මොකද්ද ඔයාලට හම්බ වෙනවා රුපියල් 1,98,000ක් හම්බ වෙනවා මොකද මේ කිසිම ඩිෆෝල්ට් එකක් නැතුව 1,98,000ක් හම්බ වෙනවා දැන් 1,98,000ක් හම්බ වෙනවා කියන්නේ දැන් ඔයා මේ 1,98,000 අරන් ගිහිල්ලා ඩොලර්ස් ගන්න යනවා ඩොලර්ස් ගන්න ගියාම ඔයාලට ඩොලර් හම්බ වෙන්නේ 990යි ඇයි ඒ 1,98,200ෙන් බෙදුවම 990යි හම්බෙන්නේ ඩොලර්ස් දැන් ඔයාලට හම්බෙලා තියෙන්නේ USD 990 දැන් මොකද වෙලා තියෙන්නේ දැන් 1,050ක් ගෙවන්න ඕනේ නේ 1,050ක් ඔයාලට ගෙවන්න තියෙනවා හම්බෙලා තියෙන්නේ 990යි 10%ට ණයට දීලා ඇයි මේ මුනේ 1,98,000 එමම තියෙනවා රුපියල් ගන්න නමුත් මේක වෙනස උනේ දැන් එක්ස්චේන්ජ් රේට් එක වෙනස් වෙලා ඒ නිසා දැන් ඔයාට මේ 1,98,000ට ගන්න පුළුවන් ඩොලර් 990 දැන් ඔන්න ඔබට ප්‍රශ්නයක් නේ එහෙමනම් දැන් ඔබට රුපියල් ඕන වෙනවා මේ 1,050 ගන්න 200 ගානේ 2,10,000 දැන් ඔබට LKR ඕන වෙනවා 2,10,000ක් මේ 1,050 ගෙවන්න USD 1,050ක් අරන් ගෙවන්න මේක තමයි දැන් තත්ත්වය එතකොට දැන් මොකද්ද වෙලා තියෙන්නේ ඔබට දැන් මොකද උනේ ඩොලර් 1000ක් ණයකට ගත්ත 1,050 ගෙවන්න තිබ්බේ ඒ රේට් එක එහෙමම තිබ්බනම් ඩොලර් 50කුත් අරගෙන යන්න තිබ්බා දැන් මොකද උනේ දැන් මෙන්න ඩොලර් එක ගියා 200ට දැන් 1,98,000 හම්බුණා ණයට දීපු එක 10%ට ණයට දුන්නානේ ඒක හම්බුණාට දැන් 200 ඉඳ ඩොලර් 990යි හම්බෙන්නේ ඒ නිසා ඔයාලට 2,10,000ක් ඕන වෙනවා මේ 1,050 ගෙවන්න දැන් ඩොලර් වලින් ඔයා ගෙවන්න ඕනේ නැහැ 1,050ක් ඕන ඒ කියන්නේ දැන් ඔබට කොච්චරක් අඩු වෙලා තියෙනවද ඔබට දැන් පාඩුයි රුපියල් වලින් ගත්තොත් රුපියල් 12,000ක් පාඩුයි right loss එක රුපියල් 12,000 දැන් මේ loss එක ආවේ මොකක් නිසාද මෙතන ඩිෆෝල්ට් වුණාද ඩිෆෝල්ට් උනේ නැහැ මෙතන ප්‍රශ්නයක් තිබ්බද මේකත් ඒවම තිබ්බා මේ loss එක ආවේ සම්පූර්ණයෙන්ම මෙන්න මේ exchange rate එක වෙනස් වෙච්ච නිසා exchange rate එක වෙනස් වෙච්ච නිසා මොකද මේ 180 තිබ්බ එක 200ට වැඩි වුණා ඒ නිසා ඔබට මේ වැඩේ පාඩු සිද්ධ වුණා right දැන් මේකම අනිත් පැත්තට ගියොත් එහෙම අපි හිතමු මේක ඩොලර් රේට් එක අඩු වුණා 170ට 170ට අඩු වුණා නම් මොකද වෙන්නේ ඔබට ඔන්න ඔබගේ ලාභය වර්ධනය වෙනවා නේ එතකොට ඔබට 1,98,000ක් හම්බ වෙනවා මේ 1,98,000 170න් බෙදපුවම ඔබට ඩොලර් 1,164ක් ලැබෙනවා දැන් ඔබට ගෙවන්න තියෙන්නේ 1,050යි එහෙමනම් ඔන්න ඔබට ඩොලර් 64ක
නෑ ඩොලර් ඩොලර් 114ක ලාභයක් ඔබට හම්බ වෙනවා. ඩොලර් 114ක් වැඩි කිරීම 170 කියන්නේ ඔබට 19380ක ලාභයක් හම්බ වෙනවා නේ. 380ක ලාභයක් හම්බ වෙනවා. එතකොට ප්‍රොෆිට්. එහෙමනම් මේ රේට් එක 170ට ගියා නම් ප්‍රොෆිට් 19380යි රේට් එක 200ට ගියොත් ලොස් 12000යි රේට් එක එහෙමම තිබ්බනම් ඒ කියන්නේ මුකුත් නොවි එහෙමම තිබ්බොත් ඒත් ප්‍රොෆිට් නේ ඩොලර් 50 ප්‍රොෆිට් වෙනවා right 50 180 9000ක් ප්‍රොෆිට් 180 ම තිබ්බා. එතකොට මේ ඩොලර් වලින් ලෝන්ස් අරගෙන රුපියල් වලට කන්වර්ට් කරලා ණය දීලා තියෙනවා නම් ඔබ මේ එක්ස්චේන්ජ් රේට් එක වෙනස් වීම ඔබට විශාල වශයෙන් බලපෑමක් ඇති කරනවා. ඉතින් ඒක තමයි මේ දැන් ඔබ දැක්කේ. ඒ සරලම උදාහරණයක් තමයි ඔබට දුන්නේ තේරෙන විදියට. හරි. එතකොට මේ විදේශ විනිමය අනුපාතය වෙනස් වීම තුළ අද මේ විදියටම ඔබට වත්කම් වැඩිපුර තියෙනවා නම් විදේශ විනිමය වගකීම් අඩු නම් එතනදී ඔබට වාසිදායක තත්ත්වයක් අඩු වෙනවා. ඔබට වගකීම් විදේශ විනිමය වගකීම් වැඩි නම් විදේශ විනිමය වත්කම් ප්‍රමාණය සාපේක්ෂව අඩු නම් එතනදී ඔබට ඔන්න ඍණාත්මක බලපෑමක් ඇති වෙනවා. ඒ වගේම ඔබ යම් කිසි විදියකට විදේශ මුදලින් ණය අරගෙන ගෙවීමට සිදු වෙලා තියෙනවා නම් විදේශ වගකීම් තිබෙනවා නම් ඒවා ගෙවීම සඳහා ඔබට වැඩිපුර රුපියල් හොයන්න සිද්ධ වෙනවා. ඒ නිසා ඔබ අවදානමකට ලක් වෙනවා. මොකද ඔබට බෑනේ එක්ස්චේන්ජ් රේට් එක වැඩි වෙනවා කියලා ඔබේ පොලි අනුපාත හිතුමතේ වැඩි කරන්න. ඒ නිසා ඔබ අවදානමකට ලක් වෙනවා. මොකද ඔබට සිද්ධ වෙනවා වැඩිපුර රුපියල් ප්‍රමාණයක් දීලා පාඩු ලැබමින් නැවත ණය ගෙවීමේදී නැවත වගකීම් පියවීමේදී ඩොලර් හොයාගන්න. right? ඒත් ඕක තමයි මේ තියෙනා වූ ප්‍රධාන අවදානම. එතකොට වෙළඳපොළ අවදානම කියන්නේ මේ ආකාරයට වෙළඳපොලේ පවතින පොලි අනුපාත, විනිමය අනුපාත, ස්කන්ධ මිල ගණන්, ආයෝජන මිල ගණන් උච්චාවචය නිසා ආයතනයකට ඇතිවන පාඩු. එහෙම නැත්නම් අවදානම්. එතකොට මේ වෙළඳපොළ අවදානම් තුනක් ප්‍රධාන වශයෙන් හඳුනා ගන්නවා. පළවෙනි එක තමයි පොලි අනුපාත අවදානම, පොලි අනුපාත උච්චාවචය නිසා ඇතිවන අවදානම, ස්කන්ධ අවදානම, ව්‍යාපාර වස්තු මිල ගණන් උච්චාවචනය වීම නිසා ඇතිවන අවදානම, තුන ව්‍යවහාර මුදල් අවදානම, විදේශ විනිමය අනුපාතය වෙනස් වීම තුළ ඇතිවන අවදානම. ඉතින් මේ ප්‍රශ්නේ ඔබගෙන් මේ විදිහටම අහලා තිබ්බා විභාගයේදී. ඉතින් ඔබට පුළුවන් මේ වගේ ප්‍රශ්නයක් ආවොත් දැන් පිළිතුරු ලියන්න. right. අපි මේවට උදාහරණ කීපයක් දීලා තියෙනවා ඔබගේ දැන ගැනීමට. අපි බලමු ඒවා. ස්ථාවර පොලියක් අය කරන දිගු හා මධ්‍යම ණය පරිමාව අධික සහ කෙටි කාලීන තැන්පත් ප්‍රමාණය ඉහළ මට්ටමක ඇති බැංකු වෙළඳපොළ පොලි අනුපාත ඉහළ යන විට පාඩු ලබනවා. වෙළඳපොළ පොලි අනුපාත පහළ යන විට ලාභ ලබනවා. දෙක ශුද්ධ විදේශ විනිමය තත්ත්වය. විදේශ මුදල් වත්කම් වලින් විදේශ මුදල් වගකීම අඩු කරලා ශුද්ධ විනිමය තත්ත්වය ගත්තම ඒක ධනාගයක් ගන්නකොට විනිමය අනුපාතය ඉහළ ගියොත් ඔබ ලාභ ලබනවා. ධනාගයක් ගන්නවා කියන්නේ ඔබගේ විදේශ මුදල් වත්කම් ප්‍රමාණය වැඩි. එතකොට ඔබ ඔන්න ලාභ ලබනවා. විනිමය අනුපාතය පහළ ගියොත් පාඩු ලබනවා. ඍණාගයක් ගත්තොත් ඒ කියන්නේ විදේශ මුදල් වගකීම් ප්‍රමාණය වැඩි නම් විනිමය අනුපාතය ඉහළ ගිය විට පාඩු ලබනවා, පහළ ගිය විට ලාභ ලබනවා. එහෙමනම් මේ ශුද්ධ විදේශ මුදල් වත්කම් ප්‍රමාණය ධන හෝ ඍණ කියන தත්ත්වය මත ඔබ ලාභ හෝ පාඩු ලැබීම සිද්ධ වෙනවා නේ. මේක ඍණාගයක් ගන්නකොට මේක ධනාගයක් ගන්න. ධනාගයක් ගන්නවා කියන්නේ විදේශ මුදල් වත්කම් ප්‍රමාණය වැඩි. ඍණාගයක් ගන්නවා කියලා කියන්නේ විදේශ මුදල් වගකීම් ප්‍රමාණය වැඩි. බැංකුවක ආයෝජනය කර ඇති සුරකුම්පත්වල වෙළඳපොළ මිල ඉහළ යාම තුළ ලාභ ලැබීම හා පහළ යාම තුළ පාඩු ලැබීම සිදුවේ. බැරිලාල් බැංකුව සුරකුම්පත්වල ෆික්ස්ඩ් ඉන්කම් සිකියුරිටිස් වල බොන්ඩ්ස් වල වගේ ආයෝජනය කරලා තියෙනවා නම් වෙළඳපොළේ පොලි අනුපාතය ඉහළ ගියොත් එහෙම
ඔවුන් ලාභ ලබනවා වෙළඳපොලේ පොලි අනුපාත බොන්ඩ්ස් වල එහෙම ආයෝජනය කරලා තියෙනවා නම් වෙළඳපොලේ පොලි අනුපාත පහළ ගියොත් ලාභ ලබනවා වෙළඳපොලේ පොලි අනුපාත ඉහළ ගියොත් බොන්ඩ් ප්‍රයිසස් අඩු වෙන නිසා ඔන්න ඔවුන් පාඩු ලැබීම සිදු වෙනවා. එතකොට බැරි වෙලාවත් ඔයා වේරියබල් රේට් එකකට ආයෝජනය කරලා තියෙනවා නම් පොලි අනුපාත ඉහළ යාමේදී ලාභ ලැබීම සිදු වෙනවා පහළ යාමේදී පාඩු ලැබීම සිදු වෙනවා. රයිට්. ඉතින් මේ ආදී වශයෙන් ඔබට වෙළඳපොළ අවදානම පිළිබඳ උදාහරණ හඳුනා ගන්නට පුළුවන්. ඉතින් අපි 2019 මහා බැංකු වාර්තා බැලුවොත් 2019 මහා බැංකු වාර්තාවේ මෙහෙම දෙයක් කියනවා. වෙළඳපොළ අවදානම පොලි හා විනිමය අනුපාත විචලනයන්ට ඇති ශුද්ධ නිරාවරණය අඩුවීම නිසා හා කොටස් වෙළඳපොළට බැංකු අංශයේ නිරාවරණය අවම වීම බැංකු අංශයට අදාළ වෙළඳපොළ අවදානම අඩු මට්ටමක පැවතීමට හේතු සාධක විය. මොකද මේක කිව්වේ? දැන් මේ බැංකු අංශය ගිහිල්ලා කොටස් වෙළඳපොලේ වැඩිපුර ආයෝජනය කරලා තිබ්බනම් කොටස් වෙළඳපොලේ ස්කන්ධ මිල කඩාගෙන වැටුනොත් ඒකේ අවදානම බැංකු අංශයට සම්ප්‍රේෂණය වෙනවා. right? So දැන් ලංකාවේ බැංකු අංශය ගත්තොත් ඔවුන්ගේ ආයෝජන ගත්තම ඔවුන් විශාල ප්‍රමාණයකින් මේ කොටස් වෙළඳපොළ තුල ආයෝජනය සිදු කරලා තිබුණේ නැහැ. 2019 දී ඇති වූ ආර්ථික ගැටලුත් එක්ක කොටස් වෙළඳපොලේ අවපාතයක් ඇති වුණා. මිල මට්ටම් පහළ යනවා. මිල මට්ටම් පහළ යාම තුල අගේ අඩුවීමක් සිදු වුණා. නමුත් ඒ අවදානම බැංකු ක්‍රමයට සම්ප්‍රේෂණය වුණේ නැහැ. මොකද බැංකු කොටස් වෙළඳපොළ වලේ විශාල වශයෙන් ආයෝජනය කරලා තිබුණේ නැති නිසා. right? එතකොට බැංකු අංශ නිරාවරණය අවම වීම නිසා ඔන්න ඒ වෙළඳපොළ අවදානම බැංකු අංශයට සම්ප්‍රේෂණය වීම අඩු වුණා. අපිට දැක්කා එහෙම උනේ නැහැ. right? ඊළඟට පොලි අනුපාත විචලනය මත අවදානම කියන පැත්තට බැලුවොත් එහෙම පොලි අනුපාත නිසා සංවේදීතා අනුපාතය පොලි දරන වත්කම් මාස 12ට අඩු කල්පිරීම සහිත පොලි දරන වගකීම් වලට අනුපාතයක් ලෙස ගත්තම 2018 වසර අවසන් වෙනකොට 77.5ක අගේ ඉඳලා 2019 වසර අවසානයේ 76.5 දක්වා සුළු වශයෙන් අඩුවීමක් දක්නට ලැබෙනවා. right? නමුත් මේ පොලි අනුපාත අවදානම ටිකක් වැඩිපුර දක්නට ලැබුණු වසරක් තමයි මේ වසර. මේ පොලි අනුපාත විශාල වශයෙන් අඩු කිරීම සිදු කරා. මේ තුල ඇතැම් ආයතන වලට ලාභ සහ ඇතැම් ආයතන වලට පාඩු සිදුවීම දක්නට ලැබුණා. එතකොට කොටස් මිල මත ස්කන්ධ මිල විචලනය මත අවදානම ගත්තම ආපහු කියනවා බැංකු අංශය විසින් කොටස් වෙළඳපොලේ කර ඇති ආයෝජන අවම මට්ටමක පැවතුණු නිසා 2019 වසර තුල කොටස් මිල වෙනස් වීම තුල එහෙම නැත්නම් කොටස් මිලේ පහත වැටීමක් සිදු වුණා. ඒ පහත වැටීම මතින් බැංකු වල ඇති වෙන අවදානම අවම මට්ටමක පැවතුණු බව. right? right. එතකොට අපි කතා කරේ වෙළඳපොළ අවදානම සම්බන්ධයෙන්. ඊළඟට අපිට මතුවෙන අවදානම් වර්ගය තමයි මෙහෙයුම් අවදානම්. මේ මෙහෙයුම් අවදානම් ඇති වෙන්නේ ඔබත් මාත් වගේ විශේෂයෙන්ම බැංකුවේ සිටිනා වූ සේවකයන් සහ බැංකුවේ ඔපරේෂන් එක. එහෙම නැත්නම් මෙහෙයුම් කටයුතු තුල තමයි මේ අවදානම ඇති වෙන්නේ. ඒක අපි කියනවා බැංකුවක අභ්‍යන්තර පාලන ක්‍රම. දැන් මේකේ මේ ඉංග්‍රීසි වචනේ තමයි internal controls. right? මේ වරහන් ඇතුලේ හරි දා ගන්නවා නම් ඉංග්‍රීසි වචනේ internal controls. right? බැංකුවක අභ්‍යන්තර පාලන ක්‍රම නිසි ලෙස ක්‍රියාත්මක නොවීම හෝ ඒවා ප්‍රමාණාත්මක නොවීම. දෙකක් තියෙනවා මෙතන. එකක් තමයි ප්‍රමාණාත්මකව තියෙනවා හරියට තියෙනවා controls. නමුත් ඒවා හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒවා ක්‍රියාත්මක වෙනවද නැද්ද කියලා හරියට බලන්නේ නැහැ. right? එතකොට ඔන්න අයාල යනවා නේ. ඒකට මේකේ controls නැති එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. controls ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒවා ක්‍රියාත්මක කරවන්නට කටයුතු කරන්නේ. එතකොට ඔන්න ප්‍රශ්න ඇති වෙනවා. දෙක ඒවා ප්‍රමාණාත්මක නොවීම. ක්‍රියාත්මක වෙන්නේ නැහැ නෙමෙයි. තියෙන controls මදි. එහෙම නැත්නම් ඒ තියෙන controls වලින් frauds අහුවෙන්නේ නැහැ. ප්‍රමාණාත්මක නැහැ. තව controls ගේන්න ඕනේ. ගෙනාවොත් තමයි මේ ප්‍රශ්නේ අවදානම අඩු කරන්න පුළුවන්. right? ඉතින් මේ ආකාරයට ප්‍රමාණාත්මක නොවීම. හෝ ඊළඟ සේවකයන් තම වගකීම් නිසුලෙස ඉටු කිරීමට අපොහොසත් වීම.
එතකොට බැංකු සේවකයා තමාගේ වගකීම හරියට ඉටු කරන්නේ නැතුව negligence right අතපසුවීම් එහෙම නැත්නම් මගහැරීම් තමගේ වගකීම් පැහැර හැරීම සිදු කරනවා. මෙන්න මේ ක්‍රම මේ දේවල් සහ අභ්‍යන්තර මෙහෙයුම් ක්‍රම එහෙම නැත්නම් බැංකුවේ සිස්ටම්ස් බිඳ වැටිලා නැත්නම් සිස්ටම්ස් වල ගැටලු ඇති වෙලා මෙන්න මේ අනාදි දේවල් නිසා ඇතිවන ගැටලු මගින් මෙහෙයුම් අවදානම ඇති වෙනවා. එන operating risk එක. operational risk. එතකොට මොකද්ද මේ කියන්නේ operational risk කියන්නේ බැංකුවේ internal controls නිහිම ආකාරයට ක්‍රියාත්මක වෙන්නේ නැතුව හරි ඒ internal controls වල ප්‍රමාණාත්මක බව මදි නිසා හරි සේවකයන් තමන්ගේ වගකීම් නිසිලෙස ඉටු නොකිරීම හා පැහැර හැරීම නිසා හරි අභ්‍යන්තර මෙහෙයුම් ක්‍රම හෙවත් බැංකුවේ සිස්ටම්ස් බිඳ වැටීම හෝ ඒ ඇතුළේ වෙන ගැටලු නිසා හරි ඇතිවෙන අවදානම අපි හඳුන ගන්නවා කොහොමද මෙහෙයුම් අවදානම කියලා. ඒතොර දිලා වැඩ කටයුතු සිදු කිරීමේදී ඇතිවන අවදානම. ඒතොර අභ්‍යන්තර ක්‍රියාවලියන්ගේ දුර්වල බව සේවකයන් පද්ධති හෝ බාහිර සිද්ධි හේතුවෙන් අභ්‍යන්තර ක්‍රියාවලින් බිඳ වැටීම නිසා මෙහෙයුම් අවදානම ඇති වෙනවා. විශේෂයෙන්ම ඉන්ටර්නල් කන්ට්‍රෝල්ස් වල තියෙන දුර්වල බව නිසා. එතකොට මේ ඒ දුර්වල තැන් වලින් ෆ්‍රෝඩ්ස් සිදුවීම නැත්නම් වංචා සිදුවීම අක්‍රමිකතා සිදුවීම දක්වන්න ලැබෙනවා. ඒතකොට බැංකුවේ ඉන්න සේවකයෝ විශ්වාසවන්ත විය යුතුයි. ඒතකොට බැංකුවකට ඔබට නිකන් යන්න බෑ නේ. බැංකුවකට ගන්නකොට සාමාන්‍යයෙන් හොඳට හොයලා බලලා තමයි ගන්න. ඉතින් අතීතයේ ගත්තොත් පොලිස් රිපෝට් එකෙන් බලලා ඉතින් දැනුත් එහෙම තමයි පොලිස් රිපෝට් එකෙන් බලලා මේ වටේ පිටින් අහලා එහෙම තමයි ගන්න. රයිට්. ඒ නිසා මේ බැංකුවක සේවකයෙක් කියන්නේ උපරිම විශ්වාසය තිබිය යුතුයි. මොකද අනිත් අයගේ සල්ලි එක වැඩ කරන්නේ. නිසා මේ උපරිම විශ්වාසය සේවකයන්ගේ අවශ්‍ය වෙනවා. ඒතර මේ සේවකයන්ගේ තිබෙනා වූ විශ්වාසයේ මද බවක් තිබුණොත් ඒ බැංකුවට ලොකු අවදානමක් තියෙනවා. ඊළඟට බැංකුවේ පද්ධති එහෙම නැත්නම් සිස්ටම්ස් නිසියාකාරව තියෙන ඕනේ. සිස්ටම්ස් වල වැරදි සිද්ධ වුණොත් එහෙම ඔන්න ATM මැෂින් එක ජැක්පොට් මැෂින් එකක් කරනවා. ATM එකට ගිහිල්ලා සල්ලි දාන්න ගන්න ගියාම ඔන්න ඔබට එනවා ඇති වෙන සල්ලි account එකේ සල්ලි තිබ්බත් වෙනවා නැතත් වෙනවා. දැන් ඒ වගේ වුණොත් එහෙම ප්‍රශ්නයක් නේ. ඒතකොට මේ සිස්ටම් එකේ තමයි ඔන්න ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මේ ආකාරයෙන් මේ සිස්ටම්ස් හරියට වැඩ කරන්න ඕනේ. සල්ලි නැත්තම් නෑ කියලා එන්න ඕනේ. සල්ලි තියෙනවා නම් දෙන්න ඕනේ. මේ පොඩි දේ වැරදුනොත් සම්පූර්ණ ඉවරයි නේ. ඒ නිසා මේ ආකාරයට මේ සිස්ටම්ස් ඊළඟට ස්ටාෆ් ඊළඟට කන්ට්‍රෝල්ස් ඔපරේෂනල් කන්ට්‍රෝල්ස් මේවා බිඳ වැටුනොත් ඔබට මෙහෙයුම් අවදානම ඇති වෙනවා. එහෙනම් මෙහෙයුම් අවදානම අවම කරන්න නම් ඉතාමත් සරලයි. ඔබේ ඉන්ටර්නල් කන්ට්‍රෝල්ස් අභ්‍යන්තර පාලන ක්‍රම ශක්තිමත් කරන්නට ඕනේ. එතකොට ඒක නිසිලෙස ක්‍රියාත්මක වන බව තාවුරු කරන්නට ඔඩිට්ස් පීරියොඩික් ඔඩිට්ස් පවත්වාගෙන යන්නට ඕනේ. ඊළඟට හොඳ සේවකයන් පිරිසක් ඔබ ඇති කරන්නට ඕනේ. විශ්වාසවන්ත සේවකයන් පිරිසක් සහ ඔබගේ පද්ධතිය සිස්ටම්ස් ඔබ යාවත් කාලින කරලා අප්ඩේට් කරලා ආරක්ෂා කරලා එය නිසි ක්‍රියාත්මක වන බව තාවුරු කරගන්නට ඕනේ. මේ වගේ කරොත් ඔබට මෙහෙම අවදානම අඩු ගන්නට පුළුවන්. එතකොට මේ නිර්වචනය ගන්නකොට මේකේ නෛතික අවදානම ඇතුළත් වෙනවා. නීතිමය වශයෙන් ඇති විය හැකි අවදානම ඇතුළත් වෙනවා. නමුත් උපක්‍රමිකා ප්‍රතිමත්තිමය අවදානම ඉවත් වෙනවා. ඒකට ඔබගේ ස්ට්‍රැටජිස් සහ පොලිසිස් නිසා ඇති වෙන අවදානම මේ මෙහෙයුම් අවදානමෙන් අපි අයින් කරලා තියෙනවා. ඒකට විශේෂයෙන්ම මේ අවදානම යටතට මිනිසුන් අතින් සිදුවන වැරදි, අත්වැරදීම්, වංචා මේ සියල්ල මේ මෙහෙයුම් අවදානම යටතේ තමයි අපි කැටගරයිස් කරන්නේ. රයිට්. ඊළඟට ඔබෙන් අහන්න පුළුවන් එහෙමනම් දැන් මෙහෙයුම් අවදානම කියන්නේ දැන් එදිනෙදා බැංකුව එහෙම නැත්නම් ව්‍යාපාර ආයතනය තමන්ගේ ව්‍යාපාර කටයුතු කරගෙන යනකොට ඇතිවිය හැකි අවදානම. එහෙමනම් මේ අවදානම අඩු කරන්නට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග මොනවාද කියලා. right? එතකොට මොනවද කරන්න පුළුවන් දේවල්? පළවෙනි එක මුදල් හා කරන ගනුදෙනු වලදී නිලධාරීන්ගේ තනතුරු හැකියාව අනුව සීමා පැනවීම. right? එතකොට අපිට කියන්න පුළුවන් right අපි ගාව ඉන්නවා ටෙලර් කෙනෙක් මෙයාට අවුරුදු 2ක විතර අත්දැකීම් තියෙනවා. ඒ නිසා අපි මෙයාට 5000ක විතර චෙක් එකක් ගෙවන්න දෙමු.
ඊළඟට අපිට කියන්න පුළුවන් නෑ අපි ගාව ඉන්නවා කෑෂ් ඔෆිසර් කෙනෙක් මෙයාට හොඳට අත්දැකීම් තියෙනවා මෙයා විශ්වාසවන්තයි අපි මෙයාට දෙමු ඔතොරිටි එක 10 දක්වා ගෙවන්න. එතකොට අලුත්ම ටෙලර් කෙනෙක් ඉන්නවා එයාට අපි කිසිම චෙක් එකක් ගෙවන්න බෑ හැම එකක්ම කාටවත් රිෆර් කරන්න කියන්නේ. ඉතින් මේ ආකාරයට අපිට බලන්න පුළුවන් එක එක්නාගේ පුද්ගලයන්ගේ හැකියාව, ඔවුන්ගේ එක්ස්පර්ටීස්, ඔවුන්ගේ විශ්වාසවන්තභාවය, තනතුර, රයිට් මේ හැකියාව මේ දේවල් දිහා බලලා ඔවුන්ට දෙන්න පුළුවන් අපිට විවිධ ලිමිට්ස් සීමාවන්. රයිට්. ඒතකොට මේ සීමාවන් ඇතුළත කටයුතු කරන්නට සකස් කරන්නට පුළුවන්. රයිට්. ඒතකොට මේ ආකාරයට තනතුරු හැකියාවන සීමා පැනවීම. ඊළඟට මේක අපි මේක අපිට කියන්න පුළුවන් රෝල් බේස් කන්ට්‍රෝල් කියලා නේ. ඒතකොට ඒ අදාළ රෝල් එකට යම්කිසි කන්ට්‍රෝල් එකක් තියෙනවා නේ. භූමිකාවට අදාළව යම්කිසි කන්ට්‍රෝල් එකක් දාලා තියෙනවා. රයිට්. මැනේජර් කෙනෙකුට ගෙවන්න පුළුවන් ලිමිට් එකක් තියෙනවා. එක්සිකියුටිව් කෙනෙකුට ගෙවන්න පුළුවන් ලිමිට් එකක් තියෙනවා. ඔෆිසර් කෙනෙකුට ගෙවන්න පුළුවන් ලිමිට් එකක් තියෙනවා. රයිට්. මේ අනුව ඒ පුද්ගලයාගේ රෝල් එක භූමිකාව අනුව තනතුර හැකියාව විශ්වාසවන්තභාවය එක්ස්පර්ටීස් එක මේ අනුව අපි යම් සීමා පනවල ඒ සීමාවල් වැඩ කරන්නට සලස්වනවා. සිස්ටම් එකකින් මේ සීමාවල් අපි කන්ට්‍රෝල් කරනවා. මේ වගේ අපිට පුළුවන් මේ අවධානම අවම කරන්න කටයුතු කරන්න. ඊළඟ එක තමයි ගනුදෙනුවක් සිදු කිරීමේදී සෑම විටම දෙදෙනෙකු විසින් පරීක්ෂාව සහ අනුමත කිරීම කරන්න ඕනේ කියලා ඩුවල් කන්ට්‍රෝල් මෙකැනිසම් එකක් ගේන එක. එතකොට මේ ඩුවල් කන්ට්‍රෝල් මෙකැනිසම් එකේදී අපි කියනවා හැම එකක්ම දෙන්නෙක් පරීක්ෂා කරන්නට ඕනේ අනුමත කරන්නට ඕනේ. එතකොට කවුරු හරි ඔෆිසර් කෙනෙක් එන්ටර් කරනවා ට්‍රාන්සැක්ෂන් එකක් තව ඊට ඉහළ ග්‍රේඩ් එකක නිලතලයක් දරන පුද්ගලයෙක් ඒක වෙරිෆයි කරනවා නේ. එතකොට මේ වෙරිෆයි කරනකම් අර ට්‍රාන්සැක්ෂන් එක සිද්ධ වෙන්නේ නැහැ නේ. එතකොට ඔබට චෙක් එකක් ගන්න ඕන ඔබ ඩීටේල්ස් එන්ටර් කරනවා එක්කෙනෙක් අනික් කෙනා වෙරිෆයි කරනවා. වෙරිෆයි කරාපුවම තමයි ගෙවීම සිද්ධ වෙන්නේ. රයිට්. ෆන්ඩ් ට්‍රාන්ස්ෆර් ගන්න ඕන නම් එක්කෙනෙක් ඩීටේල්ස් එන්ටර් කරනවා අනිත් එක්කෙනා වෙරිෆයි කරනවා. වෙරිෆයි කරාපුවම තමයි ෆන්ඩ් ට්‍රාන්ස්ෆර් සිද්ධ වෙන්නේ. මේ අනුව දෙදෙනෙකු විසින් සෑම විටම කාර්යයක් කළ යුතුයි කියන මේක ඩුවල් කන්ට්‍රෝල්ස්. එතකොට බැංකු ක්‍රමය ගත්තා මේ ආකාර දෙකම තියෙන්න පුළුවන්. භූමිකාවන් අනුව සීමාවන් පැනවීම රෝල් බේස් කන්ට්‍රෝල් එහෙම නැත්නම් පුද්ගලයන් දෙදෙනෙකු විසින් පරීක්ෂාව සහ අනුමත කිරීම හෙවත් ඩුවල් කන්ට්‍රෝල්. මේ කන්සෙප්ට්ස් දෙකම අපිට තියාගන්න පුළුවන්. ඊළඟට තමයි මේ අභ්‍යන්තර පාලන ක්‍රම ලිඛිතව ප්‍රකාශයට පත් කරලා ඒ පිළිබඳව සේවකයන් දැනුවත් කරන්නට ඕන. ඒ කියන්නේ ඔබ බැංකුව ඇතුලේ ඩිරෙක්ටිව්ස් ගයිඩ්ලයින්ස් රයිට් මේවා ලියන්න ඕනේ. ලියලා ප්‍රකාශයට පත් කරනවා ලිඛිතව ඔබ යම් කිසි දෙයක් කරන්නේ කොහොමද? account එකක් open කරනවා නම් මෙන්න මේ ඩිරෙක්ටිව් එක ෆලෝ කරන්න. මෙන්න මේ ක්‍රමය ෆලෝ කරන්න. ඔබ ෆන්ඩ් ට්‍රාන්ස්ෆර් කරනවා නම් මෙන්න මේ ගයිඩ්ලයින් එක මෙන්න මේ ක්‍රමය ෆලෝ කරන්න. ඔබ මේ සිස්ටම් එකේ මොකක් හරි චෙක් එකක් පේ කරනවා නම් මෙන්න මේ ක්‍රමය ෆලෝ කරන්න. කියලා මේ විදිහට ලිඛිතව ඒ ක්‍රමවේදයන් ප්‍රකාශයට පත් කරලා සේවකයෝ ඒ පිළිබඳව දැනුවත් කිරීම සිදු කරනවා. එතකොට කිසිම සේවකයෙකුට කියන්න බෑ මම දන්නේ මට කවුරුත් කිව්වේ නෑ රයිට් මේව කියන්න බෑ. ඒ තුල ඔබට පුළුවන් සෑම සේවකයෙක්ම එකම process එකේ එහෙම නැත්නම් එකම ක්‍රියාවලියකට මේ අනුගත කරවන්න. එහෙම අනුගත කරවපුවාම ඔබට තියෙන අවදානම අඩු වෙනවා. ඒකට ඔබට සිස්ටම් එකක් පුළුවන් ඒ විදිහට කන්ට්‍රෝල්ස් දාලා හදන්න. එතකොට ඒ අදාළ process එක follow කරේ නැත්නම් අදාළ කාර්යය ඉටු නොවන ආකාරයට. මේ තුල ඔබට පුළුවන් අවදානම අඩු කරන්න. එහෙම නැත්නම් එක එක්කෙනා තම තමන්ට ඕන ඕන විදිහට ගණදුරු කරලා අවදානමට ලක් වෙලා පාඩු සිදු වෙලා ඊට පස්සේ ඉතින් උත්තර දෙනවා අපි දන්නේ අපිට තේරුන්නේ අපිට කවුරුවත් කියලා නැහැ කොහෙද ඔහොම කියලා තියෙන්නේ රයිට් අපි දන්න විදිහට තමයි කරේ. ඉතින් මේ දේවල් අපිට අයින් කරන්න පුළුවන් මේ ලිඛිත ලෙස අභ්‍යන්තර පාලන ක්‍රම එහෙම නැත්නම් ඉන්ටර්නල් කන්ට්‍රෝල්ස් directives guidelines මගින් ප්‍රකාශයට පත් කිරීම මත. ඊළඟට අපි systems ගැනත් බලන්න එපා. ඒතර බැංකුවේ පරිගණක ආරක්ෂණ පද්ධතිය ක්‍රියාත්මක කිරීම හා ඒවා යාවත් කාලීන කිරීම කලින් කාලයට පරිගණක විගණන පැවැත්වීම යනාදී අපිට හඳුනා ගන්න පුළුවන් හොඳ ක්‍රියාමාර්ග හැටියට. ඒතර මේ අපේ බැංකුවේදී වෙන security systems ආරක්ෂණ පද්ධති
මේවා අපි යාවත් කාලීන කරන්නට ඕනේ. සිකියුරිටි අප්ඩේට්ස් කරන්නට ඕනේ. ඊළඟට මේ පරිගණක සිස්ටම් ඔඩිට්ස් තියන්න ඕනේ. තියලා බලන්නට ඕනේ මේ පරිගණක ක්‍රමය සිස්ටම්ස් හරියට වැඩ කරනවද? මේවාට යම්කිසි තර්ජනයක් තියනවද? එහෙමත් නැත්නම් මේවා අප්ඩේට් කරලා නැද්ද? වෙලාවට අප්ඩේට් කරන්නේ නැද්ද? මේ අනාදිය පිළිබඳව අපි නිරන්තරයෙන් අවධානයෙන් සිටිය යුතුයි. අපේ තියෙන සිස්ටම්ස් වල පැවැත්ම සහ ආරක්ෂාව කියන දෙක නිසි ක්‍රියාකාරීත්වය සහ ආරක්ෂාව කියන දෙකම තහවුරු කර ගැනීම සඳහා. ඊළඟ එක තමයි ණය ගනුදෙනු හා මේ මෙතන තියෙන ණය ගනුදෙනු ගිණුම් හා ගනුදෙනු සම්බන්ධ ලියවිලි නිසි ලෙස පවත්වාගෙන යාම. එතකොට මේ දත්ත වාර්තා නැති කරගන්න බැංකුවකට බෑ. එතන බැංකුවක් කියන්නේ මිනිස්සු ඉතා විශ්වාසයෙන් තියෙන තැනක්. බැංකුවකින් දෙන ස්ටේට්මන්ට් එකක් ඕනෑම ආයතනයකින් පිළිගන්නවා, නීති ඉදිරියේදීත් ඒ පිළිගන්නවා. ඒ නිසා බැංකුවකට වරදින්න බෑ කියලා තමයි අපි සාමාන්‍යයෙන් කියන්නේ නේ. එතන බැංකුවකට ඔබ සම්බන්ධ වෙනකොට ඔබට කියනවා බැංකුවට වරදින්න බෑ. බැංකුවට වරදිනවා කියන්නේ ලොකු වැරදීමක්. ලොකු දෙයක්. මහා විශාල ප්‍රශ්නයක්. ඒ නිසා අපිට සේවකයන් ඇරෙට බැංකුව වලට ඔබට ජොයින් වෙනකොටම කියනවා බැංකුවට වරදින්න බෑ. බැංකු සේවකයාට වරදින්න බෑ. බැංකු සේවකයා කියන්නේ විශාල වගකීමක් දරන පුද්ගලයෙක්. ඒ නිසා තමයි ඔබට ඉහළ මුදලක් ගෙවන්නේ, පඩියක් ගෙවන්නේ නේ. ඔබ ට්‍රේනින් කෙනෙක් ඇරෙට බැංකුවට ගියත් ඔබට වැඩි වැටුපක් ලැබෙනවා. මොකද ඔබගේ ඔබට තියෙනවා වගකීම් සහගත ජොබ් එකක්. බැංකුවකට වරදින්න බෑ. මොකද ඔබ වැඩ කරන්නේ මුදල් එක්ක. ඒක තමයි කන්සෙප්ට් එක. අපි තියෙන අන්ඩර්ලයින් ප්‍රින්සිපල් එක අපි මතක තියාගන්න ඕනේ. මේ බැංකුවට වරදින්න බෑ. බැංකු සේවකයාට වරදින්න බෑ. ඉතින් මේක මතක තියනවා නම් ඔබට සාමාන්‍යයෙන් බැංකු සේවකයෙකු ලෙස ලොකු ගමනක් යන්න පුළුවන්. ඒක තමන් අත්සනක් ගහන්න පෙර මේක ඔළුවට එන්න ඕනේ. මට වරදින්න බෑ. මං කරන දේ ෆස්ට් ටයිම් රයිට් වෙන්න ඕනේ. වැරදුනොත් එහෙම ලොකු ප්‍රශ්නයක්නේ. දැන් ඔබ ඩිපොසිට් එකක් ගන්න ගිහිල්ලා ලක්ෂයක ඩිපොසිට් එකට 1 මිලියන් ගැහුවොත් එහෙම ප්‍රශ්න මෙයා පැත්තේ සල්ලි අරන් යයි. එහෙම ඔබට කරන්න බෑ. ඔබට ඒක කරන්න බෑ. ඔබ කන්ෆර්මේෂන් එකක් දෙනකොට ගිණුමේ තියෙන රුපියල් 1000යි ඔබ දෙනවා 1 මිලියන් තියනවා කියලා කන්ෆර්මේෂන්. බින්දු ටිකක් නේ වැඩි උනේ. එහෙම කියන්න බෑ. ඒතර මේ බැංකුවකට වැරදිනවා කියන්නේ ලොකු ප්‍රශ්නයක්. ඒ නිසා මේ වැරදීම් කරන්න බැරි තැනක් තමයි බැංකුව ඇත්තට. ඒතර ණය ගනුදෙනු ගිණුම් හා සම්බන්ධ ලියවිලි කියන ඒවා ඔබට අතිශයින් වැදගත් වෙනවා. යම් යම් අවස්ථාවන් වලදී ඒ අදාළ කොන්ට්‍රැක්ට්ස් ගිවිසුම් සම්බන්ධයෙන් සාක්ෂි ඇටියට ඉදිරිපත් කිරීමට සහ ඒ ගනුදෙනු සම්බන්ධයෙන් ගැටලු ඇති වූ විට ඒවා සාකච්ඡා කරනවා. ඉතින් මේ ලියවිලි නිසි පරිදි ස්ටෝර් කරන්න ඕනේ. ඒවා විනාශ වීමට නොදී නිසි ආකාරයට ස්ටෝර් කරන්නට ඕනේ. ඒ වගේම ඒවා හොරකම් කරන්න නොදී කන්ට්‍රෝල් එකක් ඇතුව ස්ටෝර් කරන්නට ඕනේ. ඒ වගේම ඒවා පිටතට තුන්වන පාර්ශවයන් වලගේ අතට නොයන ආකාරයට ආරක්ෂා කරන්නට ඕනේ. ඉතින් මේ ආකාරයට මේ වැදගත්කමක් ඇති ලියවිලි නිසි ලෙස ස්ටෝර් කිරීම, ආරක්ෂා කිරීම සිදු කරන්නට ඕනේ. ඊළඟට තියෙන ප්‍රධාන දෙයක් තමයි ඔබේ ගනුදෙනුකරු හඳුනා ගැනීම, know your customer සහ ගනුදෙනුකරු පිළිබඳ නිසි උද්‍යෝගය, customer due diligence පිළිබඳ මූලධර්ම නිසි ලෙස පිළිබැඳීම. ඒකට අපි දන්නවා ත්‍රස්තවාදයට මුදල් සැපයීම, ඊළඟට මේ මූල්‍ය වංචාවන් අක්‍රමිකතා සිදු කිරීම, මුදල් විශුද්ධිකරණය වැනි මූල්‍ය ක්‍රමය හා සම්බන්ධ විවිධ අක්‍රමිකතා දූෂණ වැළැක්වීම සඳහා ගෙනාපු ක්‍රමයක් තමයි, ගෙනාපු කන්ට්‍රෝල් එකක් තමයි මේ KYCN CDD. එහෙම නැත්නම් know your customer සහ customer due diligence එක අපි හඳුනා ගන්න. එතකොට අපේ එක්ක යම්කිසි ගනුදෙනුකරුවෙක් ගනුදෙනු කරන්නට එනවා නම් account එකක් අරින්න අපේ වගකීමක් තියෙනවා. ඒ පුද්ගලයා පිළිබඳව නිසි ලෙස දැනුවත් වෙන්න. මොහු කුමන ආකාරයේ පුද්ගලයෙක්ද, මොහුගේ බෑග්ග්‍රවුන්ඩ් එක මොකක්ද, ඊළඟට ඔහු මේ මුදල් ගේන සෝස් එක එහෙම නැත්නම් ප්‍රභවය කුමක්ද කියන එක සම්බන්ධ. එහෙම දැනුවත් වුණාම තමයි අපිට පුළුවන් වෙන්නේ ඒ පුද්ගලයා මේ මුදල් ගෙනල්ලා තියෙන්නේ නිසි මාර්ගයකින්ද එහෙම නැත්නම් අනිසි මාර්ගයෙන්ද කියන යන්න පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම. ඊළඟට අපිට දැනුවත් වෙලා තියෙනට ඕනේ ඔහු මේ කොපමණ ආදායමක් ලබන්නේද, කොයි ආකාරයේ ගනුදෙනුද ඔහුගේ ගිණුමේ සිදු වෙන්නට පුළුවන්. මේවා ගැන අවබෝධයක් නැති වුණොත් එහෙම
ඔන්න අක්‍රමිකතා සිදු වෙන්නට පුළුවන්. උදාහරණයක් ඇටියට ඩ්‍රග් ඩීලර් කෙනෙක් එහෙම නැත්නම් බ්ලැක් මනි ගෙනියන කෙනෙක් ඒ පැත්තේ ඉන්න කම්කරුවෝ පොඩි රස්සා කරන මිනිස්සුන්ට අඬ ගහලා ගාණක් දීලා accounts ටික ඇරලා ඒගොල්ලන්ගේ accounts හරහා මිලියන ගණන් transfer කරවන්න පුළුවන්. ඒක ඔබ දැනගන්න ඕනේ මේ අරින්නේ මගෙත් එක්ක මේ account එක අරින්නේ කම්කරුවෙක්. මොහුගේ සාමාන්‍ය මාසික ආදායම මෙච්චරයි. එහෙනම් මිලියන ගණනක් යන්න බෑ. එහෙනම් බැංකු පද්ධතියේ එක හඳුනා ගන්න පුළුවන් වෙන්න. එහෙමනම් ඉස්සෙල්ලා ඔබ හඳුනා ගන්න ඕනේ කවුද ඔබේ ගන්දුණුකරු. ඔහුගේ සාමාන්‍ය ගන්දුණු ප්‍රමාණය, සාමාන්‍ය behavior pattern එක, ඔහුගේ background එක, income sources මේවා හොඳට දැනගත්තොත් තමයි මේ යම්කිසි අක්‍රමිකතාවයක් වෙනවා නම් ඒක හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ නිසා මේ ඊටමත් වැදගත් වෙනවා. එහෙම නොවුනොත් බැංකුව අනවශ්‍ය ලෙස මුදල් විශුද්ධිකරණය, ත්‍රස්තවාදයට මුදල් සැපීම, මුදල් අක්‍රමිකතා, වංචා වැනි දේවල් වලට පාර්ශවයක් බවට පත් වෙනවා. ඒ තුල බැංකුවට අවදානමක් ඇති වෙනවා. ඉතින් මේ වගේ දේවල් අපි කරන්නට ඕනේ. එතකොට මේවා නොකිරීම බැංකුවට විශාල අවදානමක් ජනනය කිරීමට හේතු වෙනවා. ඉතින් එහෙමනම් ඔන්න ඔබට මේ ප්‍රශ්නයක් ඇහුවොත් කොහොමද මෙහිම අවදානම අවම කරන්න බැංකුවක් මොනවද කරන්න ඕනේ කියලා ඔබට ඒ සඳහා මේතන මේ අවශ්‍ය පිළිතුරු තියෙනවා. මේ ඔබ සාමාන්‍ය ජීවිතයේදී බැංකුවකට ගියත් වැදගත් වන්නා වූ දෙයක්. right. ඊළඟට අපි එනවා හතරවෙනි අවදානම. මොකද්ද? ද්‍රවශීලතා අවදානම. ඒකට අපි මෙච්චරලා කතා කරා ණය අවදානම කතා කරා, වෙළඳපොළ අවදානම කතා කරා, මෙහෙයුම් අවදානම කතා කරා. දැන් ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ ද්‍රවශීලතා අවදානම. දැන් මේ ද්‍රවශීලතා අවදානම කියන්නේ බැංකුවකට ලක් වෙන්න පුළුවන් භයානකම අවදානම කියලා මම කිව්වොත් ඒක මම හිතනවා හරි කියලා. right. ඒකට මේ ද්‍රවශීලතා අවදානමට ලක් වෙනවා කියන්නේ ඔයාලට ඉතින් පස්සේ බිස්නස් එකට ඉන්න හුඟක් වෙලාවට හැකියාවක් නැහැ. ඔබ හුඟක් වෙලාවට කඩා වැටීමට ලක් වෙනවා. right. ඒ නිසා මේ ද්‍රවශීලතා අවදානම අතිශයින් වැදගත් පාලනය කර ගැනීම. ඒක මොකක්ද ද්‍රවශීලතා අවදානම කියලා කියන්නේ? බැංකුවක් විසින් එදිනෙදා කළ යුතු ගෙවීම් කිරීමට අවශ්‍ය අරමුදල් හිඟතාවයට මුහුණ දීම තුළ ද්‍රවශීලතා අවදානම ඇති වෙනවා. එතකොට මේ ද්‍රවශීලතා අවදානම සරලව කිව්වොත් අපිට කියන්න පුළුවන් එදිනෙදා ගනුදෙනු කිරීමට ප්‍රමාණවත් මුදල් ප්‍රමාණයක් නැතිවීම කියලා. ඒ වගේම ආයෝජනයක් ක්ෂණිකව වෙළඳපොළ තුල මිලට ගන්නට විකිණීමට නොහැකි වීම නිසා ද්‍රවශීලතා අවදානම ඇති වෙනවා. එතකොට දැන් අපි දන්නවා බැංකු පරිණත කාල පරිවර්තනය කියන කාර්යය සිදු කරනවා. එතකොට බැංකු කෙටි කාලීන තැන්පතු අරගෙන දිගු කාලීන ණය ලබා දීම සිදු කරනවා. එතකොට මෙතනදී වත්කම් සහ වගකීම් අතර පරිණත කාල අසමානතාවයක් maturity mismatch එකක් ඇති වෙනවා. එතකොට අපිට මෙතන දාලා තියෙන්නේ maturity mismatch නේ. maturity mismatch එක ඇති වෙනවා. එතකොට කෙටි කාලීන ඩිපොසිට් මේවා අවුරුද්දක් විතර ඇතුළත මැචුවර් වෙනවා. අපි ආපහු ගෙවන්න ඕනේ. නමුත් අපි මේ ඩිපොසිට්ස් ටික පාවිච්චි කරලා අවුරුදු 5ට 6ට ලෝන් දීලා නැත්නම් අවුරුදු 10ට 15ට ලෝන් දීලා තියෙනවා. ඒක කරන්නේ කොහොමද කියන එක අපි කතා කරා නේ. දැන් එතකොට යම් කිසි වෙලාවක මේ රෝල වැරදුනොත් එහෙම නැත්නම් මේ යන ක්‍රමේ මොකක් හරි ගැටලුවක් ඇති වුණොත් ඔන්න අපි ටක් ගාලා ද්‍රවශීලතා අවදානමකට වැටෙනවා. මේ අපි කතා කරන්නේ ඒක ගැන. ඒ නිසා ඒක අපි කළමනාකරණය කිරීම අතිශයින් වැදගත් වෙනවා. යම් පරිණත කාලයක් ඇතුළත පවතින මුළු වගකීම් වලින් මුළු වත්කම අඩු කළ විට ලැබෙන සමුච්චිත පරිණත කාල අසමානතාවය ඍණාගයක් ගන්නා විට ද්‍රවශීලතා අවදානම වැඩි බව දැක්විය හැකිය. ඒ මූල්‍යකරණයට වෙනත් මූල්‍යයන්ගෙන් අරමුදල් සපයා ගත යුතු වේ. එතකොට සරලව කිව්වොත් ඔබ එදිනෙදා ගනුදෙනු කිරීමට ප්‍රමාණවත් මුදල් ප්‍රමාණයක් තබා ගන්නේ නැතිව විශාල වශයෙන් මුදල් ණයට දීම සහ විශාල වශයෙන් ලාභ සොයා ගැනීම සඳහා උත්සාහ දැරීම තුල මේ ඇති වෙන්නට පුළුවන් ද්‍රවශීලතා ගැටලුව. මේක පෙන්වන්නේ මේ ද්‍රවශීලතා අවශ්‍ය වෙනවා දැන් වගකීම් පියවන්න. ඒකට තැම්පත්කරුවෝ මුදල් ඉල්ලුවාම ගෙවන්න විදියක් නැත්නම් ණය අනුමත කරලා දීලා තිනවා. ඒ ණය ඔයාට අනුමත කරපු ණය ඉල්ලුවාම දෙන්න සල්ලි නැත්නම්
නැත්නම් තමන්ගේ ණයක් ගෙවන්න තියෙනවා ඒ ගෙවන්න තියෙන ණය ගෙවා ගන්න බැරි නම් උදාහරණයක් විදිහට ණය කර තියෙනවා ණය කර මැචුව වෙනවා ගෙවන්න මුදල් නැත්තම් right ඒක්ෂණ ණය ලබාගත් ඒවා අනිත් පැත්තට ගෙවන්න මුදල් නැත්තම් මේ අනාදී ආකාරයට එදිනෙදා වගකීම් පියව ගන්න බැරි නම් ඔන්න ඔබ පත් වෙලා තියෙනවා දවශීලතා අවදාන. ඒකට අනපේක්ෂිත පරිදි තැන්පත්කරුවන්ගේ මුදල් ආපසු ගැනීමක් සිදු වුවොත් මේක වෙන්න පුළුවන්. මතකනේ මැචුරිටි මේ ට්‍රාන්ස්ෆෝමේෂන් එකේදී අපි කතා කරා. අපි කොහොමද කෙටි කාලීන තැන්පත් වරන් දීර්ඝ කාලීන ණය දෙන්නේ? අපි හිතනවා හැමදාම අපිට ඩිපොසිට් හම්බෙයි. ණය දීපුවයි ණය ගෙවයි. තියෙන ඩිපොසිට් රිනිව් වෙයි. අලුත් ඩිපොසිට් එයි. හැමෝම එකපාර සල්ලි ඉල්ලන්නේ නැහැ. කීප දෙනා ඉල්ලන්නේ. මේ ඇසම්පෂන් ගොඩාක් දාගෙන තමයි මේ බිස්නස් එක කරගෙන යන්නේ. එතකොට බැරි වෙලාවත් අනපේක්ෂිත පරිදි එකපාර තැන්පත් කරුවෝ මුදල් ගොඩාක් විත්ඩ්‍රෝ කරොත් එහෙම ඊළඟට එහෙම නැත්නම් ගනුදෙනුකරුවන් විශාල ප්‍රමාණයක් ණය ගෙවීම පහර හැරියොත් right එහෙම නැත්නම් අසම්භාව්‍ය වගකීම් වලට අපිට තියාගෙන ඉන්න ඒවා අපි හිතමු LCs default වෙනවා එහෙම නැත්නම් guarantees default වෙලා ලොකු ගෙවීමක් කරන්න සිදු වුණොත් බැංකුවට අන්න ඒ වගේ වෙලාවට මේ දවශීලතා ගැටලුව ඇති වෙන්නට පුළුවන්. ඒතර මේ දවශීලතා ගැටලුවක් ඇති වුණාම ඇති වෙන දේ තමයි ජනතාවගේ විශ්වාසය බිඳ වැටෙනවා බැංකුව ගැන. ජනතාවගේ විශ්වාසය බිඳ වැටෙන ගමන් මිනිස්සු පැනික් වෙනවා. පැනික් වෙච්ච ගමන් මිනිස්සු ඔක්කොම ඇවිල්ලා සල්ලි ඉල්ලන්න පටන් ගන්නවා. මිනිස්සු ඔක්කොම ඇවිල්ලා සල්ලි ඉල්ලන්න පටන් ගත්ත ගමන් අපි අර පළවෙනි පාඩමේ කතා කරපු assumptions ඔක්කොම බොරු වෙනවා. මොකද්ද? හැමදාම අලුත් ඩිපොසිට් හම්බෙයි, තියෙන ඩිපොසිට් රිනිව් වෙයි, හැමෝම එකපාර සල්ලි ඉල්ලන්නේ නැහැ, right? ඒ නිසා ණය වෙලාවට ආපහු ගෙවයි. ඒ නිසා අපිට මේ ෆන්ඩ් එක හින්දෙන්නේ නැහැ. ඒ නිසා කෙටි කාලේ ඩිපොසිට් අරන් දීර්ඝ කාලෙන් ණය දුන්නට කමන්නේ. මේකනේ අපි කරේ මැචුරිටි ට්‍රාන්ස්ෆෝමේෂන් එකේ මේ බිස්නස් එකේ. මේක සම්පූර්ණයෙන්ම වරු වෙනවා. දවශීලතා ගැටලුවක් ඇති වෙලා මිනිස්සු පැනික් වෙනවා. මාජන විශ්වාසය බිඳවනවා. ඒතකොට මිනිස්සු ඔක්කොම දුවන් වෙන සල්ලි ටික. ඒතකොට දෙන්නේ නැහැ. ඇයි? අපි දීර්ඝ කාලීන ණය දීලා ඒවාලා. right? එකපාර ඉල්ලන්න බෑ. ඔන්න බැංකු කඩන් වැටෙනවා. ඒතකොට බැංකු චකිත ඇති වෙනවා. ඒතකොට බැංකු කඩා වැටීම් සිදු වෙනවා. ඉතින් මේක තමයි විශාලතම අවදානම. මේක නවත්තන්න තමයි අපි తాවකාලික දවශීලතා පහසුකම් ලබා දීම ඊළඟට මහ බැංකුව අවසාන ණය දෙන්නා හැටියට දවශීලතා පහසුකම් ලබා දීම වැනි ක්‍රියාමාර්ග අරන් තියෙනවා. ඊළඟ තැන්පතු රක්ෂණ හා ආරක්ෂණ දවශීලතා වැඩසටහන මේවා මගින් මේ දවශීලතා අවදානම අවම කිරීමට උපකාර කරනවා. දැන් මෙහෙම දවශීලතා අවදානමක් ඇති වුණොත් බැංකුවකට කරන්න පුළුවන් ප්‍රධාන කාර්යයන් වර්ග දෙකක් තියෙනවා. මේ පස්සෙත් කලකට පෙර අහලා තියෙනවා. මොකද්ද කරන්න පුළුවන් කියලා. පළවෙනි එක තමයි වත්කම් කල්පනා කරන. මේ වත්කම් කල්පනා කරන්නේ කියන්නේ බැංකුවේ තියෙන වත්කම්. පළවෙනි එක වත්කම් කල්පනා කරන්නේ. බැංකුවේ තියෙන වත්කම් උගසට තියලා එහෙම නැත්නම් විකුණලා මුදල් ලබා ගන්න. ඒතර මේවට ට්‍රක් ගාලා තමන් ගාව තියෙන රාජ්‍ය සුරකුම්පත් විකුණලා එහෙම නැත්නම් මහා බැංකු සුරකුම්පත් ට්‍රක් ගාලා විකුණලා නැත්නම් උගසට තියලා securities against ට්‍රක් ගාලා කෑෂ් අරගෙන තමන්ගේ දවශීලතා ගැටලුව විසඳ ගන්න. දෙවෙනි එක තමයි වගකීම් කල්පනා කරන්නේ. මේක assets මේකට liabilities පැත්තට යන්නේ. වගකීම් කල්පනා කරන්නේදී කරන්නේ ටක් ගාලා කෙටි කාලේ ණයක් අරගෙන දවශීලතා ප්‍රශ්න විසඳ ගන්න. මෙහෙම කෙටි කාලේ ණයක් ගන්න පුළුවන් මෙහන තැන් දෙකක් තියෙනවා. එකක් තමයි අන්තර් බැංකු ඒක්ෂණ ණය වෙළඳපොළට ගිහිල්ලා. නැත්නම් ඉන්ටර් බැංක් කෝල් මනි මාකට් එකට ගිහිල්ලා අනික් බැංකු වලින් ඔයාලට පුළුවන් කෙටි කාලේ ණයක් අරගන්න දවශීලතා අවදානම පහව යන තුරු. මුහුණ දීම සඳහා. right? කෙටි කාලේ ණයක් ගන්න. එහෙම නැත්නම් ඔබට තියෙනවා මහා බැංකුවේ නිත්‍ය ණය පහසුකම්. මහා බැංකුවේ නිත්‍ය ණය පහසුකම්. ටක් ගාලා ගිහලා මහා බැංකුවට තමන්ගේ සුරකුම්පත් අපේට දීලා නිත්‍ය ණය පහසුකම් යටතේ ණය පහසුකමක් ලබාගෙන තමන්ට පුළුවන් තමන්ගේ දවශීලතා අවදාන වලට මුහුණ දෙන්න. එහෙමත් බැරි වුණොත් අන්තිමටම තියෙන්නේ මහා බැංකුවේ බැංකු අනුපාතය යටතේ අවසාන ණය දෙන්නා ලෙස ණය ඉල්ලා සිටී. මෙන්න මේ දවශීලතා අවදානම ඇති වුණාම ඇතිවෙන සිම්ප්ටම්ස් මොනවද? ලක්ෂණ මොනවද? තැන්පත්කරුවන්ට මුදල් ඉල්ලුවම ගෙවන්න බැරුව යනවා. අපි කියනවා දැන් තැන්පත්කරුවා ඇවිල්ලා කියනවා මට මගේ FD එක විත්ඩ්‍රෝ කරන්න ඕනේ අද දෙන්න. කියනවා අද නම් දෙන්න බෑ. දවස් දෙකකින් එන්න.
එකපාර සල්ලි දෙන්න බෑ. දවස් දෙකකින් එන්න, හෙට එන්න, සතියකින් එන්න. එකපාර දී ගන්න බැරුව යනවා. එහෙම වුණාම මිනිස්සු පැනික් කරනවා. මිනිස්සු කියනවා බැංකුවට සල්ලි නැහැ. ඉල්ලුවම ගෙව්වේ නැහැ. බලන්නකො මගේ තැම්පතු ඉල්ලුව දුන්නේ නැහැ. කිව්වම ඔන්න මිනිස්සු පැනික් කරනවා. ඒතර ඉල්ලුව ඊට ගෙවන්න මුදල් නැහැ. ඊළඟට අනුමත කළ ණය සඳහා මුදල් ලබා දෙන්නට බෑ. අපි ණය අනුමත කළා. හවුසින් ලෝන් එකක් දීලා තියෙනවා. 10 මිලියන්. දැන් මම කියලා කියනවා මට ලෝන් එකක් දුන්නා. මට ඩිස්බර්ස් කරන්න ලෝන් එක. මට සල්ලි ඕනේ දැන් ගේ හදන්න. ලෝන් එක දුන්නා තමයි සර්. සල්ලි දෙන්න බෑ දැන්. පස්සේ දෙන්න. ඇයි මේලයි මුදල් නැහැ. එතකොට ඔන්න දවශීලතා ගැටලු වල ලක්ෂණ. එතකොට ණය ඕනේ දැන් මේ ණය අනුමතත් කරලා දෙන්නේ නැහැ. ඒ දෙන්න සල්ලි නැහැ. ඊළඟට සේවා සැපයුම් කරවන්න ගෙවීමට නොහැකි වීම. right? එතකොට එදිනෙදා වැඩ කරපු අයට වැඩ කරපු අයට ඊළඟට සේවා සපයපු අයට ඉලෙක්ට්‍රිසිටි බිල් ගෙවන්න, වතුර බිල් ගෙවන්න මේවට මුදල් හොයාගන්න බැරි වෙනවා. සප්ලයර්ස් වලට ගෙවන්න බැරි වෙනවා. මේවා මේ දවශීලතා ගැටලු වල ලක්ෂණ. මේ දවශීලතා අවදානම වලට පෙන්වන්නා වූ තැන්. මෙහෙම වුණාම සිද්ධ වෙන්නේ මොකද්ද? මේ ගනුදෙනු කරුවන්ගේ විශ්වාසය පළුදු වීම සහ කීර්ති නාමයට හානි සිදු වේ. මේක අනෙක් හැම දෙයකටම වඩා භයානකයි. විශ්වාසය පළුදු වෙනවා කියන්නේ ඊළඟට ඇති වෙන්නේ බැංකු චකිත. කීර්ති නාමයට හානි වෙනවා කියන්නේ ඊළඟට තියෙන්නේ බැංකු චකිත. ඇයි මිනිස්සු දුවන් එනවා සල්ලි ඉල්ලගෙන, මිනිස්සු දුවන් ආපු ගමන් සල්ලි ඉල්ලගෙන මේ සම්පූර්ණ සිස්ටම් එක හිර වෙනවා. එතකොට ඔන්න බැංකුව කොතර ස්ථාවර බැංකුවක් වුණත් කලන් වැටෙනවා. ඒ නිසා තමයි අපි කියන්නේ බැංකුවකට කීර්ති නාමය, මහජන විශ්වාසය අතිශයින් වැදගත් කියලා. ඒ තමයි නම්බර් 1. ඒක නැති කරගත්තොත් එහෙම මේ බැංකුව කොතර ස්ථාවර වුණත් වැඩක් නැහැ, කඩාගෙන යන්න පුළුවන්. දැන් අපි 2019 වාර්තා ගත්තම අපේ බැංකු අංශය දිහා ගත්තම සාමාන්‍යයෙන් ලංකාවේ බැංකු වල දවශීලතා ප්‍රශ්න හුඟක් අඩුයි. ඒතකොට අඩු දවශීලතා අවදානමක් තියෙන්නේ. ඒතකොට දවශීලතා අවදානම ගත්තම අපි කියනවා අවදානම් රහිත රාජ්‍ය සුරකුම්පත් යනාදී දවශීල වත්කම් වල වැඩි වංශයෙන් බැංකු අංශයේ අරමුදල් ගලා යාම හේතුවෙන් බැංකු අංශයේ ඉහළ දවශීල වත්කම් මට්ටම පවත්වාගෙන යාමට හැකි වේ. ඒතකොට 2019 වර්ෂයේදී අපි දැක්ක බැංකු වැඩි ණය දෙන්න ගියේ නෑ. මොකද ණයවල අවදානම වැඩි නිසා බැංකු මොකද කරේ? අතිරික්ත අරමුදල් වැඩිපුර අරමුදල් ගිහිල්ලා ආයෝජනය කරා රාජ්‍ය සුරකුම්පත් වල. ඒතර වැඩිපුර රාජ්‍ය සුරකුම්පත් කියනවා කියන්නේ රාජ්‍ය සුරකුම්පත් කියන්නේ ඔබට ඉතා වේගයෙන් මුදල් කරගත හැකි දේවල්. ඒ නිසා දවශීල වත්කම් ලෙස අපි හඳුනා ගන්නවා. ඒ නිසා මේ දවශීල වත්කම් වැඩි වුණා බැංකු ක්‍රමේ. ඒ නිසා බැංකු ක්‍රමේ ඉහළ දවශීලතාවයක් පවත්වාගෙන යාමට හැකියාව ලැබුණා. ඊළඟට කියනවා බලපත්‍රලාභී වාණිජ බැංකුවල දේශීය මෙහෙයුම් අංශයන්ට හා බලපත්‍රලාභී විශේෂිත බැංකුවලට අදාළ අවම ව්‍යවස්ථාපිත දවශීල වත්කම් අනුපාතය 20%ක් වන අතර ඒ රුපියල් වලින් පවත්වාගත යුතු වේ. මහ බැංකුව නියම කරලා තියෙනවා අවම ව්‍යවස්ථාපිත දවශීල වත්කම් අනුපාතයක්. ඒතර ඔවුන් කියනවා තමන්ගේ වත්කම් වලින් දවශීල වත්කම් මෙන්න මේ අනුපාතයට තියාගන්න ඕනේ. ඒක තමයි 20%. right? 20%ක් දවශීල වත්කම් තිබිය යුතුයි. right? මේ දවශීල වත්කම් පවත්වාගෙන යන්න ඕනේ රුපියල් වලින්. right? ඒකට මතක තියාගන්න අවම ව්‍යවස්ථාපිත දවශීල වත්කම් අනුපාතය 20%ක් වන අතර ඒ රුපියල් වලින් පවත්වාගෙන යා යුතුයි. බලපත්‍රලාභී වාණිජ බැංකු වල අක්වරල බැංකු අංශද offshore banking units එම අනුපාතයම එක්සත් ජනපද ඩොලර් වලින් පවත්වාගෙන යා යුතු වේ. offshore banking units ඒ අනුපාතයම තියාගන්න ඕනේ ඩොලර් වලින්. ඒතර නියාමන අවශ්‍යතාවය බැංකු විසින් 2019 දී මීට් කළා තිබුණා ගැටලුවක් නැතු. right? ඒතර මොකද්ද මේ ද්‍රවශීල වත්කම්? කොහොමද ද්‍රවශීල වත්කම් අපි හඳුනා ගන්න? අපිට තියෙන ද්‍රවශීල වත්කම් බැංකු විසින් හඳුනාගත් ද්‍රවශීල වත්කම්. ඒකට අපි බලමුකෝ බැංකු අංශයේ ද්‍රවශීල වත්කම් සංයුතිය. බැංකු අංශයේ ද්‍රවශීල වත්කම් සංයුතිය ගත්තොත් අපිට පේනවා ප්‍රතිශතයක් ඇයිද 33ක් පවතින්නේ භාණ්ඩාගාර බැඳුම් කර. භාණ්ඩාගාර බැඳුම් කර. ඊළඟට 24.1ක් පවතිනවා කවුරු හරි කතා කරාද?
කවුරු හරි ප්‍රශ්නයක් අහන්න නැතුව වගේ නේද? එතකොට මේ ද්‍රවශීල වත්කම් ගත්තම 33.2ක් පවතින භාණ්ඩාගාර බැඳුම් කර ඊළඟට භාණ්ඩාගාර බිල්පත් 24.1ක් පමණ පවතිනවා. ඊළඟට ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම් කර ඩෙවලොප්මන්ට් බොන්ඩ්ස් කියලා අපි කියන්නේ ඩෙවලොප්මන්ට් බොන්ඩ්ස් 15.7ක් තියෙන ඒවා. ඊළඟට මුදල් ඇවිල්ලා ඉහළම ද්‍රවශීලතාවයක් ඇති වත්කමක් නේ. එතකොට ඒකේ 5.4යි ඒක්ෂණ මුදල්. මේ මොනවාද මේ? කෙටි කාලීන ණය අන්තර් බැංකු ඒක්ෂණ වෙළඳපොලේ ලබා ගත්ත නේ. 4.7යි විදේශ බැංකු වල ගිණුම් ශේෂයන් 11.8යි වෙනත් 5.1යි. මේ අනුව අපිට බලන්න පුළුවන් බැංකු අංශයේ ද්‍රවශීල වත්කම් වල සංයුතිය 2019 තිබුණු ආකාරය. right? එතකොට මේ ද්‍රවශීල වත්කම් ලෙස හඳුනාගත් වත්කම් අපිට දක්වලා තියෙනවා. එතකොට මේ ද්‍රවශීල වත්කම් අපි පවත්වාගෙන යන්න ඕනේ 20ක් හැටියට බැංකු ක්‍රම තුලදී මේ අතිශයින් වැදගත් වෙනවා. මොකද යම්කිසි හදිසි අවස්ථාවක යම්කිසි ද්‍රවශීලතා ගැටලුවක් ඇති වූ විට ඔබට පුළුවන් වෙනවා මේ වත්කම් උපයෝගී කරගෙන ඒ ගැටලුවට මුහුණ දෙන්නට. right. ඊළඟට මේ දැන් අපි මේ හතර කතා කරලා ඉවරයි. ඒතර මොනවද අපි කතා කරේ? පළවෙනි කතා කරා ණය අවදානම ගැන. දෙවෙනියට කතා කරා අපි වෙළඳපොළ අවදානම ගැන. තුන්වෙනියට අපි කතා කරා මෙහෙයුම් අවදානම. දැන් හතරවෙනියට අපි කතා කරා මේ මොකද්ද? ද්‍රවශීලතා අවදානම. ද්‍රවශීලතා අවදානම. එතකොට මේ අවදානම් අපිට අයින් කරන්න බෑ. ඒක තමයි මම කියන්නේ. අවදානම කියන එක අයින් කරන්න බෑ අපිට. අපිට පුළුවන් අවදානම කළමනාකරණය කරන්න විතරයි. ඒක කොහොමද අපි මේ අවදානම හොඳින් කළමනාකරණය කරන්නේ? මේක කරන්න ඕන ස්ටෙප්ස් කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි බැංකුව මුහුණ දෙන අවදානම් වල මට්ටම අධ්‍යයනය කරලා ඒක තක්සේරු කරගන්න. දෙවෙනි එක තමයි අපි බැංකුව කුමන මට්ටමකින් මේ අවදානම් වල නිරාවරණය වෙන්නේද කියලා තීරණය කරන්නට ඕනේ. තුන්වෙනි එක තමයි මේ විවිධ අවදානම් අධ්‍යයනය සහ නිර්දේශනය කරන්නට අවදානම් කොමිටි පවත්වාගෙන යා යුතුයි. right? ඊළඟට අපිට පුළුවන් මේ බැංකු අවදානම් කළමනාකරන සම්පත් භාවිතා කරලා මේවාට මුහුණ දෙන්නේ කෙසේද යන්න පිළිබඳව කටයුතු සිදු කරන්න. ඒකට අපි අද ඒකට යන්නේ නැහැ. අපි අද මෙතනින් නවත්තලා ඊළඟ සතියේ අපි මේ අවදානම් කළමනාකරණය කරන්නේ කොහොමද? බැංකු අවදානම් කළමනාකරන සම්පත් පිළිබඳව කතා කරනවා. ඊළඟට අපිට තියෙනවා ප්‍රධාන වශයෙන් මේ මූල්‍ය ආයතන කියන පාඩම ඉවර කරන්න. මූල්‍ය ආයතන සේවා සපයන ක්‍රමවේද සහ මූල්‍ය ආයතන වල මූල්‍ය නිමැවුම් නැත්නම් ප්‍රොඩක්ට්ස් පිළිබඳව කතා කරන්න. ඒ පාඩම් දෙකෙන් තමයි අපිට මේ මූල්‍ය ආයතන ඉවර වෙන්නේ. right? එහෙමනම් අද අපි මෙතනින් නවත්තනවා. මේ ගැටලු තියෙනවා නම් අපිට කතා කරන්න පුළුවන්. විනාඩි 5ක් තියෙනවා.